හොඳයි අපි අද සාකච්ඡා කරන්නේ මග විසිතුරු කාව්‍ය විවරණ. මම ගිය සතියේ සරලහිණි සංදේශය ගැන සහ තොටගම ශ්‍රී රාහුල හාමුදුරුව ගැන කරුණ මම පැහැදිලි කරලා දුන්නා. මම මේ මොහොතේ නැවත වතාවක් ඒ කරුණ සිහි කැඳවීමක් කරලා කාව්‍ය විවරණ වලට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මම අර කලින් කිව්වා වගේ ලංකාවේ අපිට හම් වෙන මුල්ම සංදේශය හම්බ වෙන්නේ ගම්පල යුගයේ. ඒ තමයි සරලහිණි ඒ තමයි මයුර සංදේශය. මයුර සංදේශයෙන් පස්සේ ගම්පල යුගයෙන් පස්සේ අපිට කෝට්ටේ යුගයට එනකොට ඉතාම ශ්‍රේෂ්ඨ ගණයේ සංදේශයක් හම්බ වෙනවා. ඒ තමයි සරලහිණි සංදේශය තොටගම ශ්‍රී රාහුල හාමුදුරුවෝ රචනා කරපු. ඔය දැන් එක විදිහකින් මම එකග වෙන්නේ නැහැ මේ සරලහිණි සංදේශය ඒ කියන්නේ සරලහිණි සංදේශය හරි මහා අනර්ග උත්තුංග සාහිත්‍ය වස්තුවක් කියන එකට මම එකග වෙන්නේ අර්ධ වශයෙන්. එකට හේතුව තමයි දැන් ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය යතිවරයාණන් වහන්සේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ විතරක් නෙවෙයි. හැබැයි ලංකාවේ සාහිත්‍ය ඉගෙන ගන්න ගොඩාක් කට්ටිය හිතාගෙන ඉන්නවා මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ තමයි ලංකාවේ ඉන්න එකම සහ ප්‍රමුඛතම සාහිත්‍ය යතිවරයාණන් වහන්සේ කියලා. ඒක නිකන් හරියට ලංකාවේ ඉන්න හොඳම කලාපවල ජැක්සන් ඇන්තනීගේ පවුල වගේ. එහෙම තමයි හිතාගෙන ඉන්න ගොඩක් කට්ටිය. ජැක්සන් ඇන්තනීගේ පවුල කියලාගෙන ලංකාවේ කලා ශාස්ත්‍රයේ තියෙන හොඳ පවුලක් තමයි. හැබැයි ඒගොල්ලෝ නෙවෙයි හොඳම පවුල. එහෙම එකක් නෑ. හරිද? හැබැයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා. එහෙම එකක් නෑ. හරිද? එතකොට දැන් අර මම කලින් කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දඹදෙණිය යුගයේ හිටියා සද්ධර්ම රත්නාවලිය ලියපු ධර්මසේන හාමුදුරුවෝ. ධර්මසේන හාමුදුරුවෝ තමන්ගේ සාහිත්‍ය ග්‍රන්ථ රචනා කිරීම සඳහා කිසිම ප්‍රභූවරයෙක්ගේ කිසිම ඇමතිවරයෙක්ගේ කිසිම රජතුමෙක්ගේ උපදෙස් අනුශාසනා පැතුවේ නැහැ. වෙන එකක් තියා සද්ධර්ම රත්නාවලිය ලියපු ධර්මසේන හාමුදුරුවෝ ගරු කළපු නිකාය මොකක්ද? උන්වහන්සේගේ ගුරු දේවයන් කවුද? වැඩ හිටපු පන්සල මොකක්ද? ඇඳපු සිවුරේ පාට මොකක්ද? ඒ කිසිම දෙයක් ගැන අපි දන්නේ නැහැ. අපිට හොයාගන්න නැහැ. ඒකට අපිට ඒකෙන් පැහැදිලි වෙනවා කොච්චරනම් සරල ස්වාධීන නිවිච්ච නිවහල් ජීවිතයක්ද ධර්මසේන හාමුදුරුවෝ රචනා මේ ගත කළේ කියලා. එහෙම බැලුවහම ධර්මසේන හාමුදුරුවෝ එක්ක සංසන්දනය කරුවාම තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන් අර රාජ්‍යයට රජකමට රජතුමාට පොඩි පක්ෂග්‍රාහී වීම එකක් අපිට පේනවා. පොඩි වෙන ලයින් එකකින් ඉන්නවා කියලා අපිට තේරෙනවා. හැබැයි ඒ ඔක්කොම පැත්තකට දාලා අපි හොයලා බැලුවොත් එහෙම තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ ෂඩ්භාෂා පරමේශ්වර කියන උපාධි නාමය දිනාගත්ත හාමුදුරුවෝ නම. විශේෂයෙන්ම මාගදී අපබ්‍රංශ පාකෘත පෛශාචි ශෞරසේනි වගේ භාෂා ඊටාම හසල විදිහට හසුරවන්න මේ තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරන්ට පුළුවන් වුණා. ඒ වගේම තමයි ඊටාම ශක්තිමත් විශිෂ්ට ගෝල පරම්පරාවක් ශිෂ්‍ය පරම්පරාවක් මේ රාහුල හාමුදුරන්ට නිර්මාණය කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්න ගුත්තිල කාව්‍ය රචනා කරපු වැත්තෑවේ හාමුදුරුවෝ පවා තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ ගෝලයෝ ශිෂ්‍යයෝ. එහෙම බලුවහම තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියලා කියන්නේ සාහිත්‍ය අතින් ගත්තාම ටිකක් ප්‍රශස්ත ගණේ සාහිත්‍යකරුවෙක් තමයි. මේ සරලහිණි සංදේශය ලියන්නේ තමාව චූටි කාලේ ඉඳන් බලාගත්ත සවන පරාක්‍රම බහුරජතුමා. තමන්ව පොඩි කාලේ ඉඳන් මම ඕගලන්ට කියන්නම් ඕනනම් පොතක්. ඒ පොතේ නම ලලනායනය. ලලනායනය කාට හරි ගෙදරට ගෙන්න ගන්න ඕන නම් මට කියන්න මම ඕඩර් එක දාලා නම් එතකොට ගෙදරට ආවම ඕගලන්ට මුදල් ගෙවලා ඒ පොත ගන්න පුළුවන්. ඒ පොත අරගෙන කියවන්න. ඒ පොත ඔය රාහුල හාමුදුරුවෝ ගැන ලියවිච්ච ලස්සන නවකතාවක්. ටිකක් පුරාතන සාහිත්‍යයට බරයි රචනා ශෛලිය හැබැයි හරි ලස්සනයි. තාම රමණීය පොතක්. මංගා මේ මොහොතේ නෑ මේ පොත මංගාව නෙවෙයි මේ වෙලාවේ වෙන මං අඳුරන අක්ක කෙනෙක් මගෙන් ඉල්ලගත්ත මේ පොත කියවන්න. ඒ නිසා එයා ගාව පොත තියෙන්නේ. කාටරි කියවන්න ඕන නම් මට මේ පොත සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. කොහොම හරි ඔය සැලලිහිණි සංදේශය රචනා කරන්නේ රාහුල හාමුදුරුවෝ තමන්ව පොඩි කාලේ ඉඳන් බලාගත්ත සවන පරාක්‍රම බාහු රජතුමාගේ කනිටු දියණිය වෙච්ච ඒ කියන්නේ බාල දියණිය වෙච්ච ලෝකනාථා කුමරිය. එහෙම නැත්නම් එයාට කියන අපි උලකුඩිය දේවි කියලා. ඔය ලෝකනාථා කුමරියට බබෙක් එහෙම නැත්නම් දරුවෙක් දෙන්න කියලා කැලණියේ ඉන්න විභීෂණ දෙවියන්ට ඉල්ලීමක් කරලා නැත්නම් කැලණියේ ඉන්න විභීෂණ දෙවියන්ට මොකද කියන්නේ යාතිකාවක් කරලා තමයි ඔය සැලලිහිණි සංදේශය කියන එක රචනා කරන්නේ. එතකොට වෙන විදිහකට බැලුවොත් එහෙම අර යති දෘෂ්ටිවාදී අර භක්තිවාදී දේවවාදී අර ඇදහැලි ක්‍රමේ කෝට්ටේ යුගයේ තිබිලා තියෙනවා. විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ගරු කරපු හාමුදුරුවන් වහන්සේලා පවා මේ දෙවියන්ව යදලා තියෙනවා කියලා අපිට තේරෙනවා. ඒකට හේතුව මොකක්ද?
ඉතින් ඒකනේ සවන පරාක්‍රම බහු රජතුමාගේ කනටු දිනේ වෙච්ච ලෝකනාථා හේවත් කුලකුඩිය දේවියට බබෙක් දෙන්න කියලා කැලණියේ විභීෂණ දෙයියන්ට කියන්නේ. කැලණියේ විභීෂණ දෙයියෝ තමයි. අර පහුගිය කාලේ ධාතු මතුුනේත් ඔහෙන් තමයි. කැලණියේ රජමහා විහාරයේ මේ වෙනකොට ලොකු හාමුදුරුවෝ තමයි කොල්ලුපිටියේ මහින්ද ලක්කිත හාමුදුරුවෝ. හරිද PhD එකක් තියෙන හාමුදුරු කෙනෙක්. හැබැයි එකපාරට කිව්වා ගඟ මැද්දෙන් අපිට ඩෝංගල් සද්දයක් ආවා කියලා. ඒ වගේ රස කතා තියෙනවා. ඒක වෙනම කතාවක්. කොහොම හරි ඕක තමයි ඔය කතන්දරේ සිද්ධිය. ඉතින් මේ සැලරින් සංදේශයේ පද්‍ය 108ක් තියෙනවා. ඒ 108න් කවි 13ක් ඕගලන්ගේ විෂය නිර්දේශයට නිර්දේශ වෙලා තියෙනවා. අපි එකින් එක ඒ කවි මොනවද කියලා සාකච්ඡා කරමින් ඉස්සරහට යමු. අපි හොයාගෙන එකින් එක. පළවෙනි කවිය. right. පළවෙනි කවිය. සුරරද සමන් සමගින් සුරංගන එවර පැහැනද මදාරා පරසතු මල් තඹර කැරපුද වදින රැඳි මුනි සිරිපා තඹර සකිසඳ පෙනේ සම නොලගල නැගෙන හිර. මම පොඩි දෙයක් කියන්න ඕනි මේ සාමාන්‍යයෙන් මගේ රුචිකත්වය මගේ රුචිකන් ටිකක් හරි වෙනස්. ඒ කියන්නේ දැන් ගොඩාක් කට්ටිය නන්දාමාලිගේ ගීත ආසාවෙන් ඇහුවට මට නන්දාමාලිගේ ගීත අහන්න බැරි පොඩි අවුලක් තියෙනවා. ඒක කෙනාගේ ස්වභාවයෙන් නේදිනේ. මට හරි අමිහිරි කටහඬක් ඒ නන්දාමාලි කටහඬ. ඒ වුණාට සමහරු කෙනා එහෙම කියන්න එපා දිල්ෂාන්. වාමාංශික කටහඬක් නන්දාමාලින්ද තියෙන. නන්දාමාලි කටහඬ හරි ෂෝක් කටහඬක් වෙන්න ඇති. මම පිළිගන්නවම නෑ කියන්නේ හැබැයි මට අහන්න බෑ. ඒ වගේ ඒ කෙනාගේ ස්වභාවයන් තියෙනවා නේද? දැන් හැමෝම සම්බෝලය බතුයි කණ්ඩ ආස නෑ. හැමෝම ෆ්‍රයිඩ් රයිස් කණ්ඩත් ආස නෑනේ. ඒ කෙනාගේ රුචිකම් අරුචිකම් වෙනස්. හැබැයි පුරාතන පද්‍ය සාහිත්‍යවලියේ මම කැමතිම කවි පහනම් කරන්න කිව්වොත් එහෙම මේකේ පළවෙනි එක වෙන්නේ මෙන්න මේ කවිය. මම මේ කවියට මාර ආසයි. සුරරද සමන් සමගින් සුරංගන එවර පටන් ගත්ත ගමන් තියෙන අනුප්‍රාසයක්. සුරරද සමන් සමගින් සුරංගන එවර සයනු ගොඩක් තියෙනවා. එකම ව්‍යංජනයේ විවිධ ස්වරූප තියෙනවා. හරිද? පැහැනද මදාරා පරසතු මල් තඹර. දැන් අපි තේරුම එකින් එක බලමුකෝ. සුරරද සුරරද කියන්නේ සුර කියන්නේ දිව්‍ය, රද කියන්නේ රජු. ඔගොල්ලෝ ලියා ගන්න පුළුවන් ඕගලන්ට ටියුට් එක අතේ තියෙන නිසා. සුර කියන්නේ දිව්‍ය, රජ කියන්නේ රජු, සමන් සමන් කියන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. එහෙම තමයි ගලපන්න ඕනි. 1 2 3. මෙතන තමයි 3 තියෙන්නේ. 1 2 3. සමන් කියන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. සුරරද සමන් සමගින් සුරරද සමන් සමගින් සුරංගන එවර. සුරංගනාවියෝ සමූහයක් සුමන සමන් කියන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සමග එනවලු. පැහැනද මදාරා පරසතු මල් තඹර. පැහැනද මදාරා. පැහැනද කියලා කියන්නේ පැහැයෙන් තෙත් වෙච්ච, පැහැයෙන් ආර්ද්‍ර වෙච්ච කියන එක අපිට ගන්න පුළුවන්. පැහැයෙන් තෙත් වුණු. පැහැයෙන් තෙත් වුණු. ලියාගත්ත නැත්නම් එහෙම තේරුම වර්ධින්න පුළුවන්. හරිද? තේරුම වර්ධින්න පුළුවන් ඉඳලා ලියාගන්න. දැන් කියනවා සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ. එහෙමනේ තේරුම එන්නේ. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් නැත්නම් කෙලින්ම කියන බලා සමන් දෙයියෝ කියලා. උනාට තේරුම එහෙම නෙවෙයි ඉන්නේ. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සුරංගනාවියෝ නැත්නම් සුරංගන සේනාවක් සමග පැහැයෙන් ආර්ධ වූ වර්ණ වලින් සමන්විත මදාරා පරසතු මල්පතර. මල්පතර කියලා කියන්නේ මල් සමූහය. දැන් මේ බලන්නකෝ. කියනවා සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ තමන්ගේ දිව්‍ය සේනාවත් එක්ක පැහැයෙන් ආර්ද්‍ර වෙච්ච මදාරා මල් පරසතු මල් අරගෙන. මදාරා පරසතු කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ පිපෙන මල්ලු. මම දැකලා සාමාන්‍ය මදාරා කියන නම ගෑල් ළමයට දාන මම දැකලා තියෙනවා. එතකොට ඔය මදාරා කියලා කියන දිව්‍ය ලෝකේ තියෙන මල් జాතියක්. මදාරා පරසතු මල් අරගෙන කැරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර. මෙතන බලන්න
අර හෙළහවුලේ කේස් එකක් අපිට අහු වෙනව නේද මෙන්න මෙතන. කැර ඉතින් ඕක කර කියලා ලියන්න තිබෙන රාහුල හාමුදුරුවන්ට. ඇයි කැර කියලා ලිව්වේ? ඒ කියන්නේ කෝට්ටේ යුගයේත් අපි ඔකට කියනවා ඇකාර රීතිය කියලා. වෙන විදිහකට අපිට කියන්න පුළුවන් අමාවතුරු සිංහලයේ කියලා. ඇයි දන්නවද? ගුරුළුගෝමී පඬිවර රචනා කරපු පොළොන්නරු යුගයේ රචනා කරපු මේ අමාවතුර කියන පොතේ තමයි ඔය ඇකාරය කියන එක තිබ්බේ. එතකොට ඒ කාලේ කියන්නේ අමාවතුර ලිය පොළොන්නරු කාලේනේ. මේක ලියන්නේ කෝට්ටේ යුගයේනේ. කෝට්ටේ යුගයේ වෙනකොටත් අමාවතුරු සිංහලයේ ගරු කරපු ගුරු පවුරක් ඉඳලා තියෙනවා. ඒකනේ රාහුල හාමුදුරුවෝ ලියන්නේ එහෙම. කියනවා කැර පුද පූජා කරලා වඳිනවලු මුනි සිරිපා තඹර මුනි සිරිපා මුනි කියලා කියන්නේ බුදුහාමුදුරන්ට බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල නැමැති නෙළුම් එක රූපකයක් පූජා කරලා කැරපුද වඳිනවලු වඳින රැඳි මුනි සිරිපා තඹර බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල් නැමැති නෙළුම් මල් පිහිටි නැත්තම් රැඳි කියන්නේ පිහිටි කියන එක පිහිටි කොහෙද සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර සකිසඳ කියලා කියන්නේ සඳ කියලා කියන්නේ උතුන උතුම් කියන එක. අපි දන්නවා සඳ කියන්නේ බහුවර්ත පදයක්. ඉවසිල්ලෙන් අහගන්න. අපි දන්නවා සඳ කියලා කියන්නේ බහුවර්ත පදයක්නේ. චන්ද්‍රයාට සඳ කියනවා, කාලයට සඳ කියනවා, කාන්තාවට සඳ කියනවා, ගුරුවරයාට සඳ කියනවා, උතුම් කියන අදහසින් සඳ කියනවා බහුවර්ත පදයක්. මෙතන සකිසඳ සකි කියලා කියන්නේ මිත්‍රයා කියන එකනේ. හරිද? සඳ කියන්නේ උතුම් කියන එක. උතුම් වූ මිත්‍රය ඔයාට පේනව නැගෙනහිරින් කොහෙද? සමනොල ගල. සිරිපාදේ සමන්තකූට පර්වතය ඔයාට පේනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න තේරුම. මම එකපාරක් කියලා මේක ටයිප් කරනවා. එතකොට ඔක ලියාගන්න. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ සහ දිව්‍ය සේනාව පැහැයෙන් ආර්ද්‍ර වෙච්ච පැහැයෙන් තෙත් වෙච්ච මදාරා සහ පරසතු මල් අරගෙන බුදුහාමුදුරුවන්ගේ පාද නැමැති නෙළුම් මල් රැඳුණු සිරිපාදේ වන්දනා කරන්න යනවා. ඔයාට නැගෙනහිර පැත්තෙන් පේනවලු. දැන් සැලලිහිණි යන්නේ මේකේ දූතයා. භූතයා නෙවෙයි දූතයා. පක්ෂියෙක්නේ. එතකොට එයා දැන් මේ කරුණා කරලා හිතන්න එපා මේ ඇත්තටම සැලලිහිණියගේ නැට්ටි ගැට ගහලා මේ සංදේශයක් මේකේ යවනවා කියලා. එහෙම යවුවේ නෑ. මේක සාහිත්‍ය ග්‍රන්ථයක්. එතකොට මම ගාතිනාද කියලා බැලුවේ පෙන්න නැහැ. මේලා හොයාගන්න. මේ හරිද? එහෙම හිතන්න එපා. ඒ වුණාට දැන් සාහිත්‍යකරුවා එයා පරිකල්පනය කරනවානේ සැලලිහිණිය යන්නේ මෙන්න මේ මාර්ගය. ඔන්න දැන් ෆ්ලයිට් එක ටේක් ඕෆ් කරලා ඉවරයි. සැලලිහිණිය ඔන්න ටේක් ඕෆ් කරලා දිනට යන්න. යනකොට එයාට කියනවා මේ ඔයා යනකොට ඔන්න මෙහෙම තියෙනවා සිරිපාදේ. ඔයා යනකොට ඔයාට හම්බ වෙනවා නැගෙනහිර පැත්තේ. ඔයා නැගෙනහිර පැත්ත පොඩ්ඩක් බලන්න. නැගෙනහිර පැත්තේ ඔයාට පේන්න ගන්නවා මේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ තමන්ගේ දිව්‍ය සේනාවත් එක්ක මදාරා පරසතු මල් අරගෙන සිරිපාදේ වඳින්න යනවා. ඒ සිරිපාද තමයි බුදුහාමුදුරුවන්ගේ පාද නැමැති නෙළුම් මල් පිහිටලා තියෙන්නේ. ඒක ඔයාලා නැගෙනහිර පැත්තෙන් පේජ් එකක් බලන්නකෝ උතුම් වූ මිත්‍රය සකිසඳ උතුම් වූ මිත්‍රය කියලා කියනවා. දැන් අපි තේරුම ලියමු මෙන්න මෙහෙම. පිළිනවා මෙන්න මෙහෙම. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ තම දිව්‍ය සේනාවත් සමගින් වර්ණිත සහ ඒ කියන්නේ වර්ණය සහ සුපුෂ්පිත වර්ණිත සහ සුපුෂ්පිත මදාරා සහ පරසතු මල් රැගෙන බුදුන් වහන්සේගේ සිරිපතුල් නැමැති නෙළුම් මල් රැඳුණු
සමනොල ගල වන්දනා කරන්නට යාම ඔබට නැගෙනහිරින් පෙනේවි උතුම් වූ මිත්‍රය. දෙන්න මම ගානට හරි ගස්සනකම් right ලියා ගන්න. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ සුපුෂ්පිත කියන්නේ රුමේෂ් ඒක හරි සරලයිනේ. සුපුෂ්පිත කියන්නේ හොඳින් පිපුණු කියන එක. සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ තම දිව්‍ය සේනාව සමගින් වර්ණිත සහ සුපුෂ්පිත මදාරා සහ පරසතු මල් රැගෙන බුදුන් වහන්සේගේ සිරිපතුල් නැමැති නෙළුම් මල් රැඳුණු සමනොල ගල වන්දනා කරන්නට යාම ඔබට නැගෙනහිරින් පෙනේවි කම උතුම් වූ මිත්‍රය. ලියන්න විනාඩියක් දෙන්න. හරි මේක ලියාගන්න නැති ඔයගොල්ලෝ අපි යනවා දෙවෙනි කවියට. මෙතන තා පොඩි දෙයක්. මෙතන මෙන්න මේ පළවෙනි පේලියටින් ඉරක් ගහලා පළවෙනි පේලියටින් ඉරක් ගහලා ලියන්න අනුප්‍රාසය කියලා. අනුප්‍රාසය හරි කැතර ලියුනේ ඉන්නවා හරියට ලියන්න. අනුප්‍රාසය එක ලියාගන්න. ඕනනම් ආයි මෙතනත් ගන්න පුළුවන් ඈ. අනුප්‍රාසයක් තියෙනවා එලිවැටක් තියෙනවා. සුරරද පැහැනද කැරපුද සකිසඳ එකම ශබ්දය ඇහෙන්නේ අපිට. රයිට් අපි යන් දෙවෙනි කවියට. ගනේ මිනි බැබලි කිරණෙව් සතපාය රණේ යටග සැව් ලිඳු දද ගලපාය අනේ ලකර කළ පුර අප නරපාය පෙනේ දකුණ මහ සෙන්දෙව් රජපාය. ඒ කියන්නේ මොකක්ද දන්නවද? කියනවා මේ ගනේ මිනි බැබලි කිරණෙව් සතපාය මෙන්න මෙහෙම එකක් කියන්න හොඳේ. මට විනාඩි දෙන්නම. හරි. ගනේ මිනි බැබලි. ඔව්.
ගනේ මිනි බැබලි කිරණෙව් සතපාය රණේ යටක සැව් ලිඳු දත ගලපාය. මොකක්ද දන්නවද කියන්නේ? මේ කියන්නේ කතරගම දෙයියෝ ගැන. ගනේ මිනි බැබලි මැණික්ගල් සමූහයකින් බැබලෙන මැණික්ගල් සමූහයක කිරණෙන් බැබලෙන රණේ යටග සැවුල් ඉඳු සැවුලු ඉඳු කියලානේ ඔක හැදෙන්නේ. සැවුලු ඉඳු කියලා කියන්නේ කුකුල් රජා කියන අදහස. දැන් ඇත්තටම කතරගම දෙවියන්ගේ වාහනේ මොනර වුණාට ගණ දෙවියන්ගේ වාහනේ මීයා වගේ සෙනසුරු දෙවියන්ගේ වාහනේ කපුටා වගේ සමන් දෙවියන්ගේ වාහනේ සුදු ඇතා වගේ කතරගම දෙවියන්ගේ වාහනේ මොනර. හරිද? ඒ කියන්නේ අර කතරගමට යනකොට අර කහපාට ආරුක්කුව තියෙන රුහුණු මහා කතරගම දෙවියන් දෙපැත්තේ මොනරු දෙන්නෙක් ඉන්නේ. හැබැයි කතරගම දෙවියන්ගේ කොඩියේ ඉන්නේ මේ කුකුලෙක්. ඕක අර කුකුළු හැවිල්ල කියන රයිපියල් තෙන්නකෝන් ලියපු කුකුළු හැවිල්ල කියන කාව්‍ය සංග්‍රහයේත් ඔය විදිහටම කියනවා. එතකොට කියනවා මේ මැණික් සමූහයක කිරණින් බැබලෙන රණේ යටක සැවුල් ලිඳු දද කුකුලෙක් ඉන්න කොඩියක් තියෙන තැනක් තියෙනවා. අනේ ලකර කළ පුර අප නරපාය ලංකාව පාලනය කරන පුරයක් තියනවලු වන්න එහි. නරපාය කියලා කියන්නේ මිනිස්සුන්ව පාලනය කරන රජ කෙනෙක් ඉන්න භූමියක් තියනවලු මේ කතරගම දෙයියෝ ඉන්න වාසස්ථානය ආශ්‍රිතව. පෙනේ දකුණු පැත්තෙන් පේනවලු මහසෙන්දෙව් රදපාය. මේ කියන්නේ මහින්ද රාජපක්ෂගේ ගේම නෙවෙයි ඈ. අර ගිරුවාපත්තුවෙන් ආපු කුමාරයා වගේ එකක් නෙවෙයි මේ කියන්නේ. මහසෙන් රජතුමාගේ දෙව්රදපාය දිව්‍ය රාජ ප්‍රාසාදය පේනවලු දකුණු පැත්තේ. හරිද? අපි තේරුම ලියමු මෙන්න මෙහෙම. අපි ලියනවා මෙන්න මෙහෙම. විශාල මාණික්‍ය රශ්මි කදම්බයක් විශාල මාණික්‍ය රශ්මි කදම්බයක් සහිත සැවුලු රුවක් සහිත කොඩියක් ඇති ලංකාව පාලනය කරන මාලිගයක් ඇත. ඒ යාබදව මේක යාබදව කියලා ගන්න පුළුවන්, ඒ අසල ගන්නත් පුළුවන්, එතන ගන්නත් පුළුවන්. ඒ යාබදව දකුණු පසින් මහා සේන දිව්‍ය රාජයාගේ ප්‍රාසාදය පෙනේ. දැන් කියනවා නැගෙනහිරින් පේනවා සිරීපාදේ, දකුණෙන් පේනවා මහාසේන දිව්‍ය රාජයාගේ ප්‍රාසාදය. ඔන්න දැන් මේ අර නැවිගේෂන් ටික තමයි දෙන්නේ. සංදේශය අරන් යන Google Maps වගේ නැවිගේෂන් ටික දෙනවා ඉස්සෙල්ලා. මෙහෙම මේක පේනවා, මෙහෙම මේක පේනවා කියලා පෙන්නනවා. රයිට්, අපි ලියාගමුකෝ. ලියාගන්න.
හරි ඊළඟට සුපිපි අහලා තිනවා මහාසේන දෙවි කියන්නේ කතරගම දෙවියන් කියලා. ඔව්. මහාසේන කියන්නේ මම කියකෝ කතරගම දෙවි කෙනෙක් කියන්නේ කියලා. මහාසේන කතරගම ස්කන්ධ කුමාර ඔය ඔක්කොගෙම කියන්නේ එක්කෙනෙක් ගැන තමයි. right. අංක 3. වළඳින අදහසින් මෙන් සුර ගඟ අඟන නලබල සසල දල රල පෙළ නුඹ නැගෙන වෙලලස ගැවසි මුතුසක් පබලු බබලන බලමහ මුහුද එම සඳ උතුරින් පෙනෙන ඔන්න ඉස්සෙල්ලා මේකේ තියෙන කාව්‍ය අලංකාර ටික අපි ලකුණු කරගමු. මේකේ මුලින්ම අපිට පේනවා වළඳින අදහසින් මෙන් සුරංගඟ අඟන නලබල සසල දල රල පෙළ නුඹ නැගෙන නල බල සසල දල රල පෙළ මොකක්ද ඒකට කියන්නේ අපි? ඒකට අපි කියන්නේ අනුප්‍රාසය කියලා. ගොඩ ඉතා ලොකු සතා බලවතා බල ඇතා වගේ. අන්න කේක්කෑ කුක්කා ඉන්න එකක්කා එක්කා ඇන්න කෙක්කෙන් අක්කා පැන්න ඇතිරින් කුක්කා වගේ. දුද්ද නොද බින්ද ලද තෙද කද කඳ දෙවුරද සාමිනේ වගේ. අනුප්‍රාසාත්මක කවිමන් ටිකක් මං කිව්වේ. වර්තමානයේ ගීතක් තියෙනවා. ඒ කියන්නේ මේ ගීත මේ ප්‍රශස්තද නැද්ද කියන එක නෙවෙයි මම කියන්නේ පදමාලාවේ තියෙනවා මේ අනුප්‍රාසාත්මක ගුණය. අර මේ රතු රට කජු සුදු රට කජු එකට උයාලා රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා අනුප්‍රාසය තියෙනවා. එතකොට මේ නල බල සසල දල රල පෙළ මොකක්ද ඒකට අපි කියන්නේ? ඒකෙත් ළමයි තියෙනවා මොකක්ද? අනුප්‍රාසය. අනුප්‍රාසය ඒකෙත් තියෙනවා. දැන් අපි මේකේ තේරුම බලමු. වළඳින අදහසින් මෙන් සුරංගඟ අඟන කියනවා අහස් ගඟ නැමැති ස්ත්‍රිය වැළඳ ගන්නා අදහසින්. මෙතන වළඳිනවා කියලා කියන්නේ කනවා කියන එක නෙවෙයි. වළඳින කියලා කියන්නේ වැළඳ ගන්නවා කියන බදා ගන්නවා හග් කර ගන්නවා කියන්නේ අපි. වළඳින අදහසින් මෙන් සුරංගඟ අඟන අහස් ගඟ කියන ස්ත්‍රිය වැළඳ ගන්නා අදහසින් අහස් ගඟ කියන ස්ත්‍රිය වැළඳ ගන්නා අදහසින් නල බල සසල දල රල පෙළ නුඹ නැගෙන නල බල නල කියලා කියන්නේ හුළඟ බල කියන්නේ බලයෙන් හුළඟේ බලයෙන් සසල වෙනවලු මුහුදේ රල චංචල වෙනවලු මුහුදේ රල නිශ්චල නැහැනේ චංචලයිනේ හුළඟේ බලයෙන් මුහුදේ රල මෙහෙම මොකක් වෙනවද චංචල වෙනවලු දල රල පෙළ නුඹ නැගෙන කියලා කියන්නේ අහස පැත්තට වර්ධනය වෙනවලු. හරිනේ. ඈත ඉඳන් මුහුද දිහා බලන් ඉන්නකොට අපිට පේන්නේ අහස මුහුද රළ නිකන් අහස ගෑවිලා එනවා වගේනේ. ඈතට අපි සිජිදේ කියලා කියන්නේත් ඒකටනේ. එතකොට කියනවා සුළඟේ වේගයෙන් මුහුදේ රළ ඉස්සෙනවා පාත් වෙනවා. හරියට මේ අහස කියන කාන්තාව වැළඳ ගන්න වගේලු. අහස කියන කාන්තාව මෙහෙම බදා ගන්න වගේලු මුහුද රළ ටික උඩට නගින්න. වෙල ලස වෙල කියලා කියන්නේ වෙරළ ලස කියලා කියන්නේ වෙරළ අසබඩ ගැවැසි කියලා කියන්නේ පැතිරුණු මුතු සක් පබලු බබලන මුතු බෙල්ලෝ හක් බෙල්ලෝ පබලු වලින් බැබලෙනවලු මුහුදු වෙරළම ලස්සන චමත්කාර වෙරළක් ගැන තමයි මේ කියන්නේ කියනවා බල කියලා කියන්නේ මෙතන විධි ක්‍රියාවක්. එතන ඒක දාගත්තත් කමක් නැහැ. බල කියලා කියන්නේ විධි ක්‍රියාවක්. හරිද? විධි ක්‍රියාවක්. එතකොට බල මහ මුහුද ඔන්න දැන් කියනවා ඔන්න ඉස්සෙල්ලාම කිව්වා නැගෙනහිර පැත්තෙන් සිරිපාද පේනවා දකුණු පැත්තෙන් කතරගම දේවාලේ පේනවා ඊළඟට කියනවා මේ අහස නැමැති ස්ත්‍රියව වැළඳ ගන්න වගේ හුළඟේ බලයෙන් රළ ටික මෙහෙම අපි උදම් රළ කියලා කියන්නේ හුළඟේ බලයෙන් මොකද වෙන්නේ රළ ටික මෙහෙම වර්ධනය වෙනවා වර්ධනය වෙලා මොකද වෙන්නේ වර්ධනය වෙලා මේ වෙලලස ගැවසි මුතුසක් බබලන කියන්නේ අර මුහුදේ සුළඟේ වේගය නිසා මුහුදේ රළ උස් පහත් වෙන අස්සේ ඒ මුහුද අයිති වෙරළ තීරයේ ඉර එළියටලා දිලිසෙනවලු මුතු බෙල්ලෝ හක් බෙල්ලෝ සහ පබලු මුතුසක් පබලු බබලන කියනවා. ඉතින් මෙන්න මෙහෙ විදිහට තියෙන මහ මුහුද ඔයාට උතුරු පැත්තෙන් පේනවා. ඒක බලන්න කියලා තමයි කියන්නේ. බල මහ මුහුද එම සඳ ඔතන සඳ කියලා කියන ළමයි ඒ වේලේ මං කිව්වේ සඳ කියලා කියනවා කියලා කාලයට එම කාලයේ උතුරු පැත්තෙන් ඔයාට පේනවලු ඒ මහ මුහුද.
මේ ලංකාවේ ලස්සන තමයි මේ කියන්නේ. හරි අපි තේරුම ලියමු මෙන්න මෙහෙම. සුළඟේ ලෙලෙනා මලසේ දඟපාද. සුළඟේ වේගය නිසා චංචල වන මුහුදු රළ. සුළඟේ වේගය නිසා චංචල වන මුහුදු රළ අහස නැමැති කාන්තාව වැළඳ ගන්නට මෙන් අහස දෙසට උදම්බේ. උදම් වෙනවා කියලා කියන්නේ වර්ධනය වෙනවා කියන එක. උදම්බේ එම මුහුද අයත් මුහුදු වෙරළේ මුතු හක් බෙල්ලන් සහ පබළුද සූර්ය රශ්මියෙන් බබලයි. එම මහා මුහුද උතුරු දෙසින් පියාඹන වේලෙහි බලන ලෙස දූතයාට අවසයි. right ලියන්න බා. ලියන්න විනාඩියක් දෙන්න ලියන්න. හරි මේක ලියන්න නැති අපි යන් ඊළඟ එකට. සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලි තෙලෙන තැන් තැන් වලම සැතපී සිව් මැලි බැවින රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින යන්මන් තොසින් මග තොරතුරු නියම දැන. ඒ කියන්නේ මොකක්ද දන්නවද? දැන් සන්නන් සිහින් මේ ගෙඳි සෙවනලු වෙලි තෙලෙන ඒ කියන්නේ මේ සිහින් ගෙඳි හීන් කෙන්ද කියලා ගස් జాතියක් අහලා තියෙ ඔයගොල්ලෝ. කියනවා මේ හීන් කෙන්ද ගස්වල හෙවණැල්ලෙන්
වැලි තලාවක් තියෙනවලු. වැලි තලාවක් තියෙනවා. ඒ වැලි තලාවට හේවන වෙලා තියෙනවා හීන් කෙන්ද කියන ගස් జాතිය. තැන් තැන් වලම සැතපී සිව්මැලි බැවින කියනවා මේ ඒ වැලි තලාව හරි සිව්මැලි හින්දා ඔයාට ඕන නම් ඒ වැලි තලාවේ තැන් තැන් වල සැතපීලා ඉන්නවාට මහන්සි ඉන්නවා රෙස් කරන්න බෑ චුට්ටක් එක දිගට පියාඹන්න බෑනේ. ඉතින් කියනවා මේ හොඳ වැලි තලාවක් තියෙනවට රෙස් කරන්න. ළමයි මට විනාඩියක් දෙන්න. මට විනාඩියක් දෙන්න. හරි මේ කියනවා දැන් ඔයා රෙස්ට් කරන්න ඕනි. ඔයාට මහන්සි. ඔයා එක දිගට පියාඹනවා. ඔයා කැලණියට යන්න ඕනි කියලා ඔයා කියන ඔයාට මහන්සි ගන්න ඕන නම් ඔයාට රෙස්ට් එකක් ගන්න ඕන නම් මේ හොඳ වැලි තලාවක් තියෙනවා. ඒ වැලි තලාවට හීන් කෙන්ද ගස් වලින් හේවණල්ල වැරලා තියෙනවා. හරි සිව්මැලි ඒක. ඉතින් පුළුවන් ඒකේ තැන් තැන් වලම සැතපීලා ඉන්න. පොඩ්ඩක් පොඩි ඇලර්ට් එකක් දාලා යන්න කමක් නැහැ කියලා කියනවා. රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින යන්මන් තොසින් මග තොරතුරු නියමදන නිකං හරිවට නින්ද ගිහිල්ලා නැවිගේෂන් අප්සෙට් වුණොත් එහෙම Google Map එකේ ප්‍රෝග්‍රෑමින් අප්සෙට් වුණොත් එහෙම ඔයාට පාර හොයාගන්න පුළුවන්. කොහෙන්ද දන්නවද? රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින ඔය වැලිතලාව හරහා යනවා රත්තරන් වී කරල් එහෙම අරගෙන ගිරව්. ඒගොල්ලන්ගෙන් යන්මන් තොසින් මග තොරතුරු නියම දැන මග තොරතුරු හරියට මගතොරතුරු හරියට දැනගෙන තොසින් සන්තෝෂයෙන් ඔයාගේ ගමන යන්න කියලා කියනවා. හරිද? right. අපි ලියමු මේකේ තේරුම මෙන්න මෙහෙම. සිනිදු මුදු වැලි තලාවක් ඇත. මෙහෙම ගන්නත් පුළුවන් ඕක. සැලලිහිනියා සිව්මැලි හින්ද කියලා ගන්නත් පුළුවන්. හැබැයි සැලලිහිනියා ඉතින් එහෙම සිව්මැලි කියලා අපිට කියන්න අවශ්‍ය නැහැනේ. සැලලිහිනියා සිව්මැලි කියලා අපි දන්නවනේ. එහෙනම් මට හිතෙන්නේ මෙතන මේ වැලි තලාව තමයි ටිකක් සිව්මැලි සනීප හින්දා නේද? වැලි තලාවක් කිව්වම ටිකක් ඝර්ෂණයේ වැඩි වගේ එකක් එනවනේ. හැබැයි මේ එයා කියනවා නෑ නෑ. හීන් කෙන්ද ගස් වලින් හිවන තියෙනවා. ඒ හින්දා මේක හරි සිව්මැලි වැලි තලාවක්. වාට ඕන නම් මෙතන ඇලර්ට් එකක් දාලා යන්න කියලා තමයි කියන්නේ. සිනිදු මුදු වැලි තලාවක් ඇත. ඊට හීන් කෙන්ද නමැති ගස්වල සෙවන වැටි ඇත. ගිමන් විඩාව නිවාගෙන අපි මේක පොඩක් මුලට කැලලක් එකතු කරගමු. එම වැලි තලාවේ වැතිර ගිමන් විඩාව නිවාගෙන රන්වන් කරල් ගෙන යන ගිරවුන්ගෙන් මග තතු විමසා සන්තෝෂයෙන් නැවත ගමන් අරඹන්න. ඕක තමයි තේරුම. සිනිදු මුදු වැලි තලාවක් ඇත. ඊට හීන් කෙන්ද නැමැති ගස්වල සෙවන වැටි ඇත. එම වැලි තලාවේ වැතිර ගිමන් විඩාව නිවාගෙන රන්වන් කරල් ගෙන යන ගිරවුන්ගෙන් මගතතු විමසා සන්තෝෂයෙන් නැවත ගමන් අරඹන්න කියලා තමයි කියන්නේ. රයිට්. තේරුම ලියාගන්න. සන්නන් කියන එක තේරුම හරියට දෙනවා. සන්නන් කියන්නේ බොහෝ කියන එක. බොහෝ හේව කියන්නේ ලොකු හේවණක් වැටලා තියෙනවා කියන එක.
හරි ලියන්න නැති ඕගොල්ලෝ අපි යන් ඊළඟ එකට අංක 5 නිලතුරන් ගුට නැගෙමින් රිවි දෙන සිරින දුලකැර සේසත් මිනිබරණ කිරණින බලපිරිසෙන් සහ යාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු එන මායි පාරක් කියන්න නිල තුරංගුට නැගෙමින් රිවි දෙව් සිරින දුල කැරසේ සත් මිනිබරණ කිරණින බලපිරිසෙන් සහ යාපා පටුන්ගෙන බලසේනා නායක සපු කුමරු එන කියනවා මේ මෙන්න මෙහෙම එකක් දැන් ඔතන නිලතුරංගු කියලා කියන්නේ මතක තියාගන්න සිංහල සාහිත්‍යයේ කොළ පාටට සහ සිංහල සාහිත්‍යයේ කොළ පාටට සහ කළු පාටට සිංහල සාහිත්‍යයේ කොළ පාටට සහ කළු පාටට දෙන වර්ණයක් තියෙනවා. ඒ තමයි නිල් කියන වර්ණය. ඒකෙන් කියන්නේ ඈනීල වරලා පීරලා කියලා. ඒ කියන්නේ ඈනීල වරලා පීලකොට ගැල්ලමෙන්ට තියෙන නිල් පාට කොණ්ඩයක් නෙවෙයි එහෙනම්. සෙනතුරු මේ මොනවාද? මේ විශ්ව දෙයියෝ වගේ වෙන්න බෑ. එහෙම නෙවෙයි. කළු පාට කියන එක සාහිත්‍යයේ හඳුන්වන්නේ නිල් පාටි. කොළ පාට එතකොට කොළ පාට මොන වගේ තැන්වල තියෙන්නේ? ඉතින් ළමයි මේ නිල්වන් කෙත්තයය නිල්වන් කෙත්තය කුවට මේ කෙත කොළ පාටයිනේ. හැබැයි ඒද මෙහෙමයි සාහිත්‍යයේ දැන් මෙහෙමනේ. මේ සාහිත්‍ය කියන එක කියවන්න සහ රස විඳින්න ඒක සාහිත්‍ය කියලා අපි තේරුම් අරගෙන ඉන්න ඕනේ. කාට හරි කියන්න බෑ නෑ බොරු කියන්න එපා. ඉතින් කුඹුර ඇවිල්ලා කොළ පාටයිනේ කොහොමද ඒක නිල් පාට වෙන්නේ කියලා අහුවොත් එහෙම ඉතින් ගොම් පාට එක. එහෙම බෑ. සාහිත්‍ය කියන්නේ ඒකට තමයි. හරිද? සාහිත්‍ය කියන්නේ ඇත්ත චුට්ටයි බොරුව පොඩ්ඩයි දාලා කලවම් කරන එකක් නේ. ඒ කියන්නේ ඉදිරියට සරච්චන්ද්‍ර කියනවනේ සත්‍යයේ පරිකල්පනයේත් මුසුවක් කියලා සාහිත්‍ය කියන්නේ. ඇත්ත ටිකයි බොරුව ටිකයි දෙකම තියෙනවා. මම මොකක් හරි කවියක් ලියුවොත් මේක ඇත්ත ටිකකුත් තියෙවි බොරුව ටිකකුත් තියෙවි. හරිද? එතකොට ඉතින් කොහොම හරි කොළ පාට සහ නිල් පාට කියන කොළ පාට සහ කළු පාට කියන දෙකම හඳුන්වනවා මෙන්න මේ නිල් පාටි. දැන් කියනවා මෙන්න මෙහෙම කතාවක්. මේ නිල තුරංගුට කියලා කියන්නේ කළු පාට අශ්වයෙක් නිල තුරංගුට නැගෙමින් රිවි දෙන සිරින රිවිදෙව් කියලා කියන්නේ සූර්ය දිව්‍ය රාජයා වගේ සූර්ය දිව්‍ය රාජයා වගේ සිරින් කියලා කියන්නේ වගේ සූර්ය දිව්‍ය රාජයා වගේ නිල් තුරංගුපුට නැගිලා කළු පාට අශ්වයෙක්ගේ පිටේ නැගලා දුල කැර ඔන්න ඇකාරය ආයි පාරක් තියෙනවා දුල කැර සේසත් මිනි බරණ කිරණින දුල කර කියලා කියන්නේ බබලවමින් මැණික් වලින් හදපු සේසත් සහ කියන්නේ මැණික් මිටවල් එහෙම තියෙන සේසත් සහ මැණික් ආභරණවල කිරණ බබලවමින් බල කියනවා බල පිරිසෙන් ඊටාම බලයක් සහිත සේනාව සහ යාපාපටුන ජයග්‍රහණය කරලා එනවලු කවුද සපු සපුමල් කුමරු එයා යාපනයට ගහවන එක පාරක් යාපනයට ගහලා එයා හරියට නිල් අශ්වයෙක්ගේ කළු පාට අශ්වයෙක්ගේ පිටේ නැගලා සූර්ය දිව්‍ය රාජයා වගේ එයාගේ ආභරණ ටික සේසත් ටික බබලවමින් එනවලු බලසේනා නායක සපු කුමරු වෙන කියනවා බලන්න සපුමල් කුමරු වෙනවා යාපාපටන ජයග්‍රහණය කරලා එනවා කියලා කියනවා. දැන් බලන්න මෙතන මේ හාමුදුරුවෝ කොයිතරම්නම් පක්ෂග්‍රාහී වෙලාද කියලා. ඔච්චර දේවල් ටිකක් අපිට ඕනේ නැහැ රජකුමාරවරු ගැන. අපිට කියන්නකෝ පරිසර වර්ණාවක්. අපි දැන් මේ ෂෝක් එකට ඒ ටික අහගෙන ආවනේ. ඇයි මේ එකපාරට සපුමල් කුමරු වැදගත්තේ මෙතෙන්ට? අපිට දේශපාලනය ඕනේ නැහැනේ සාහිත්‍ය ඇතුලේ කියලා ඒ කාලේ ප්‍රශ්න කරන්න කෙනෙක් ඉඳලා නැහැ. හරි. දැන් ඔන්න ඕක තමයි කියන්නේ සප්මල් කුමරු යාපනයේ ජයග්‍රහණය කරලා එන එක තමයි මේ කියන්නේ. දැන් මෙහෙමනේ මේක ලියන්නේ මොකටද? සවන පරාක්‍රම බහුරත්තුමාගේ කනිටු දියණිය වෙච්ච උලකුඩේ දේවි නැත්තම් මේ ලෝකනාථා කුමරට බබෙක් දෙන්න කියලා කැලණි විභීෂණ දෙයියන්ටනේ. ඉතින් කැලණි විභීෂණ දෙයියන්ට ඒක ලියනකොට පොඩි දේශපාලන කැලලක් දාන්න වෙනවා තමයි නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නෑ. ජනාධිපතිවරණයක් තියෙනකොට ලංකාවේ වෙන කලාකරුවෝ කී දෙනෙක් ස්ටේජ් එකට නගිනවද දේශපාලනය වෙනුවෙන්? ඒ වගේ තමයි. හරිනේ. රයිට්. දැන් උන් අපි ලියන මෙන්න මෙහෙම. සූර්ය දිව්‍ය රාජයා මෙන් කළු පාට
අශ්වයෙකු පිට නැගී මැණික් ආභරණ සහ සේසත් මැණික් ආභරණ සහ සේසත් බබලවමින් යාපා පටුන ජයග්‍රහණය කොට පැමිණෙන සපුමල් කුමරු දෙස බලන්න. සපුමල් කුමරු දෙස බලන්න කියලා ඔන්න කිව්වා. එහෙනම් අපි ඒකත් ලියාගමු. right ලියාගන්න බෑ. හරි ඊළඟ එක 6 වෙනි කවිය. අග පිපිමල් මලි ගියලිය කැලේයා වග බැඳ හෙන රජ හසපුල් විලේයා ළඟ තුරුමල් ගිලි හුන රොන වුලේයා මග බැසයව පල හෙළවැලි තෙලේයා. දැන් කියනවා අග පිපිමල් මලි ගියලිය කැලේයා කියනවා මේ අග පිපිමල් කියලා කියන්නේ මේ මුදුන් වල ගස්වල මුදුන් වල අග කියන්නේ ඒකනේ ගස්වල මුදුන් වල මල් පිපිලා තියෙන කැලෑ තියෙනවලු. හරිද? වග බැඳ හෙන රජ හස පුල් විලේයා වග බැඳ කියලා කියන්නේ රංචු ගැසිලා ඉන්නවලු කවුද? හෙන රජ හස පුල් රාජ හංසයෝ පුල් විලේයා මල් පිපුණු විලක විල්වල මල් පිපෙනවනේ මල් පිපුණු විලක රාජ හංසයොත් ඉන්නවලු. ළඟ තුරුමල් ගිලි හුන රොන වුලේයා ළඟ තුරුමල් කියලා කියන්නේ ඒ විල අසබඩ තියෙන ගස් වලින් ගිලිහෙනවලු මල්. ඒ මල් ටික මොකක් වෙනවද මේ දැන් හිතන්නකෝ ඔන්න මම සීන් එක මවනවා දැන් කියනවා මේ ගස්වල අග මල් පිපුණු කැලෑ තියෙනවා. හරිද? ඒ කැලෑව යට විල් තියෙනවා මල් පිපිච්ච ඒවා රාජහංසයොත් ඉන්නවා. ඊට පස්සේ කියනවා ඒ විල අසබඩ වැලි තලාවන් තියෙනවලු මොනවා වැටිලා තියෙනද? මල්වල රේණු මේ රොණවුලේයා තුරුමල් කියලා කියන්නේ ගස්වල පිපුණු මල්වල මොනවද? රේණු වලින් ගැවසිච්ච රේණු වැටුණු මොනවද තියෙනවා කියලාද කියන්නේ? හෙළවැලි කියලා කියන්නේ හෙළ කියන්නේ සුදු කියන එකනේ. සුදු පාට වැලි තලාවක් තියෙනවලු. අන්න එතන ඕන්නම් ඔයා ආයි පාරක් පොඩ්ඩක් බැහැලා පොඩ්ඩක් ගිමන් නිවල එහෙම යන්න යකෝ. ඉතින් යනකොට වඩා ගිමන් නිවනවා මේ යකා. ඇයි? කිලෝමීටරයක් යනවා පැය දෙකක් විතර ඉන්නවා. එහෙම තමයි යන්නේ වැඩි. කියනවා අග පිපිමල් මලි ගියලිය කැලේ යාමේ ගස්වල අග පිපුණු මල් තියෙන කැලෑවක් තියෙනවා
මේ වග බැඳ හෙන රජ හසපුල් විලේය. ඊට පස්සේ කියනවා මේ විලක් තියෙනවා මල් පිපුණු ඒවැ රාජහංසයෝ ඉන්නවා. ළඟ තුරුමල් ගිලි හුණුරන බුලේය. මේ ඒ විල්වල අසබඩ මේ වැලි තලාවක් තියෙනවා සුදු පාට වැලි තලාවක්. ඒ සුදු පාට වැලි තලාවට වැහලා තිනවා ගස්වල මල්වල රේණු. ඒ රේණු වැහලා තියෙන සුදු පාට වැලි තලාවේ වුණනම් ඔයා චුට්ටක් නැතිලා ඉඳලා යන්නකෝ කියලා කියනවා. අපි ලියමු මෙහෙම. ගස්වල අග පිපුණු මල් පිපුණු වනාන්තර ඇත ඒ අසබඩ මල් පිපුණු රාජහංසයන් සිටින විල් ඇත ඒ විල් අසබඩ ගස් වල මල් ඒ විල අසබඩ ගස්වල මල් වල රේණු වැටි අලංකාර වුණු සුදු වැලි තලාවක් ඇත අවැසි නම් එම වැලි තලාවද ඉමන් මහන්සිය නිවා ගන්න යොදා ගන්න. හරි. ලියන්න බලන්න මේක. හරි ළමයි ලියා ගන්න.
හරි. ඒකත් ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. මේ මට එක්කෙනෙක් chat එකට දාලා තිනවා මේ පුන්සඳරයට ඇවිදින්න හේනේ සින්දුවේ තේරුම කියලා දෙන්නකෝ සර් කියලා. ඒක කරන්නත් ඕනේ නේද උඩ දැන්. කියලා දෙන්න පුළුවන් අපිට වෙලාවක් තියෙනවා. තව කවි තව කවි 7ක් වගේ නේ තියෙන්නේ. පුළුවන්. කියලා දෙන්න පුළුවන්. කට්ටිය chat එකට දාන්න ඕනිද කියලා. මම ඒ අතරේ අනිත් කවිය කරගෙන යන්න. කට්ටිය අනිත් අදහස් දාන්න chat එකට. එතකොට මම මේ මේව කරන්න. හරි. 7 වෙනි කවිය. අංක 7. අයිරාවන වුවත් නවතන රිසින් එන අයිරා දහ දිලිදුණු කොත් සිපත්ගෙන කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින වයියා කරන් මෙතන වයියා වෙන්න ඕනි වයියා කරන් මල් තුරු ගන වන හිසින. හරි. දැන් අයිරාවන කියන්නේ කවුද? අයිරාවන කියන නම මම මෑත කාලේ ඇහුවේ මේ ෆොටෝග්‍රැෆර්ස්ලාගේ Facebook page එකේ තියෙන අයිරාවන කියලා. මම දන්නේ නැහැ මේ අයිරාවන කියන නම ඒගොල්ලෝ කොහොමද ඒකට දාගත්තේ කියලා. මොකද නිකන් හරි ඇහුවනම් එහෙම මගෙන් නෙවෙයි. නිකන් හරි ඇහුවනම් එහෙම කවුරු හරි සිංහල ප්‍රාමාණික භාෂා දැනුමක් තියෙන කෙනකින් අයිරාවන කියලා කියන්නේ ශක්‍රයාගේ ඇතාට. ශක්‍ර දේවේන්ද්‍ර රාජයාගේ ඇතාට තමයි අයිරාවන කියලා කියන්නේ. කියනවා මේ අයිරාවන වුවත් නවතන රිසින් එන අයිරාවනාවත් නතර කරන්න පුළුවන් හයියක් තියෙනවා. හරියට ලංකාවේ අර සිංහල මහා සිංහල ජනතාව කියන්නේ අපි. අර මම එක දවසකුත් කිව්ව නේද මට මරු කවියක් අහුණා Facebook එකේ කියලා මේ ධර්මිෂ්ඨ සමාජයේ මාතෘකාව පේළි දෙකයි කවිය තියෙන්නේ. ටාන් 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 ඩෝන් ඩෝන් ඩෝ ධර්මිෂ්ඨ සමාජයක්. ටාන් 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 ඩෝන් ඩෝන් ඩෝ ධර්මිෂ්ඨ සමාජයක්. කුමාර හෙට්ටිආරච්චි කියන කවිය තමයි ලියලා තියෙන්නේ. පිස්සු හැදෙන ළමයි මං කියන්නේ එච්චර රයිම් වෙන්න පුළුවන් නම් කවියෙක්ට. ඒවනේ කවි. ඉතින් හරියට සිංහල මිනිස්සු එහෙමනේ ටාන් 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 පන්සල් යනවා තිරුපති යනවා කතරගම යනවා පිරිත් නූල් කරගෙන ඔක්කොම කරනවා. අනිත් පැත්තට අවි ආයුධ අරගෙන සටනුත් කරනවා. නිවන බුදුන් ධර්මය පන්සල ඔක්කොම හරි අනිත් පැත්තට සටනුත් කරනවා. ඉතින් ධර්මිෂ්ඨ සමාජයක් තමයි. හරි ධර්මිෂ්ඨ සමාජයක් නෙවෙයි කියන එක තමයි ධර්මිෂ්ඨ සමාජයක් කියන එකේ පෙන්눔 කරලා තියෙන්නේ. ඒකට අපි කියනවා උත්ප්‍රාසය කියලා. හරිද? අයිරාවන වුවත් නවතන රිසින් එන ශක්‍රයාගේ අර අපි කියන්නේ ශක්‍රයාගේ පුතා වයිමාවත් අපි නම් කර නැහැ කියලා. ඔය ඒවා ඉන්නේ මේවෙන් තමයි. කියනවා මේ ශක්‍රයාගේ ඇතාවත් අපි ඇතාව නතර කරනවා. අයිරාවන වුවත් නවතින රිසින් එන අයිරා දහ දිලිදුණු කොත් සිපත්ගෙන අයිරා අයිරා කියලා කියන්නේ අධික කියන එක. අයිරා කියලා කියන්නේ අධික කියන එක. අයිරා දහ දිලිදුණු දිලිදුණු කියලා කියන්නේ දහසක් කියන අදහසම තමයි. කියනවා මේ දිලිසෙන දුනු සහ කුන්ත තියෙනවලු. හරිද? මේ අර කුන්තේ කියලා කියන්නේ ඇනීමට ගන්න අනින්න ගන්න එකක්. හරිද? කියනවා මේ දහස් ගණන් අධික වෙච්ච දිලිසෙන දුනු සහ කුන්ත තියෙනවලු. ඒ වගේම සිපත් අසිපත් තියෙනවලු. කයිකාවලෙහි කයිකාවල කියලා කියන්නේ දැන් නම් චෙක් පොයින්ට් එකකින් අදහස. මුරපොළ කියන එකනේ. ඔය ගොඩගල ටවුන් එකේ තියෙන චෙක් පොයින්ට් එක. පබාරයකට පොඩ්ඩක් මෙහා. නේද? සම්පත් බැංකුව ගාව හරියටම සම්පත් බැංකුව හරියටම පාරෙන් ඉස්සරහා තියෙන චෙක් පොයින්ට් එක නේද? එතන කියනවා කයිකාවලෙහි දැක සෙබළුන් රැක සිටින සෙබළු ටිකක් ඉන්නවලු චෙක් පොයින්ට් එකේ රැකගෙන වයියා කරන් මල් තුරුගන වන හිසින කියනවලු මේ නිකං හරි ප්‍රහාරයක් එන්න පුළුවන්. ඇයි අහසින් කුරුල්ලෙක්නේ යන්නේ සමහර විට ගහලා බිම දාන්න පුළුවන්. ඒ නිසා මේ ඒ හරිය ස්ලෝ කරන්න එපා. සරලියන කියන ඒ හරිය හිමින් යන්න එපා. කෙලවීමට ඉඩ ඇත. හරිද? මේ නිවේදනයක් දෙන්නේ වරෙන් නිකන් අපිට කියන මොකද්ද?
වෝනින් එකක් දෙන්නේ. හරිද? කියනවා මේ අයිරාවන වුවත් නවතින රිසින් එන මේ සෙල්ලම් සෙබළු ටිකක් නෙවෙයි ඉන්නේ. යක්කු වගේ සෙබළු ටිකක් ඉන්නේ. සක්‍රයාගේ ඇතාවත් උට ගහන සයිස් එකේ තමයි ඉන්නේ. මොකද ඒගොල්ලෝ ගාව දසදහසින් දිලිහෙන දුනු කොත් මේක නැත්තම් කුන්ට සහ ආසිපත් තියෙනවා. ඒගොල්ලෝ ඉන්නේ කයිකාවලේ. ඒගොල්ලෝ ඉන්නේ මුරපොලේ. සෙබළු ඉන්නවා රැකගෙන ඉන්නවා ඒගොල්ලෝ. එහෙනම් වයියා කරන්න. මේ වේගයෙන් ගමන් කරන්න. මල් තුරුගන වන හිසින මල් පිපිච්ච ගස් තියෙන කැලෑව උඩින් ටක් ගාලා පියාඹගෙන යන්න කියලා කියනවා. ආරක්ෂාව සඳහා තමයි කියන්නේ. පිළිනවා මෙන්න මෙහෙම. ශක්‍රයාගේ ඇතා වූ අයිරාවන ඇතා වුවද මෙල්ල කිරීමට සමත් අධික ලෙස දිලිසෙන දුනු කොන්ත අසිපත් අත රැඳුණු කයිකාවලෙහි නෑ අත රැඳුණු සෙබළු කයිකාවලෙහි සිටිති. එම ප්‍රදේශය පසුවන තෙක් මල් පිපුණු වනයට ඉහළින් වේගයෙන් පියාසර කරන්න. රයිට් ලියන්න බලන්න.
හරි ඒක ඔයගොල්ලෝ ලියා ගන්න ඇති රයිට් මම දැන් අපි පොඩ්ඩක් අපේ මාතෘකාව අපි වෙනස් කරමු අපි දැන් මම හිතන්නේ පැය විනාඩි 20කට විතර අධික කාලයක් එකම මාතෘකාව ඉල්ලා හිටියනේ මම අර අපේ දරුවෝ කරපු ඉල්ලීම ඉෂ්ට කරන්න ඉස්සෙල්ලාම කියන්නේ මම දන්නවා ඔයගලන්ට මේ එකපාරට පුන්සඳරයට ඇයි මතක් වුනේ කියලා අර විචාරපන්තිම රත්නශ්‍රී විජේසිංහ ගැන කියපෙන්ද වෙන්න ඕනි රයිට් මම තේරුම් කරලා දෙන්නම් මට දැනෙන අර්ථය ඒ ගීතේ දැන් මේ රත්නශ්‍රී විජේසිංහ මේ ගීතේ ගායනා සෝරි මේ ගීතේ රචනා කරනවා ඒ වගේ මට මතක විදිහට ඔස්ටින් මොනසිංහ තමයි මේ ගීතයට සංගීතය යොදන්නේ මේක ගායනා කරන්නේ නිරෝෂා විරාජනි දැන් ඉස්සෙල්ලාම කියන්න ඕනි මේ ගීතයේ තියෙන්නේ සරල තේරුමක් විශේෂයෙන්ම මේ ගීතය රචනා වෙලා තියෙන ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් ඒ කියන්නේ කාන්තාවකගේ විලාපයක් හරි කාන්තාවකගේ දුක්මුසු පුවතක් ගැන තමයි මේකෙන් කියන්නේ හරිද සින්දුව පටන් ගන්නේ පුන්සඳ රැට ඇවිදින් හේනේ කළුව බිඳ රන් කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවදෝ නිදි නැතිව දැන් පුන්සඳ රැට ඇවිදින් හේනේ කළුව බිඳ මෙතන පුන්සඳ කියලා කියන්නේ රූපකයක් මට අනුව හරිද කියනවා මේ හේනේ තියෙන කළුව බිඳගෙන පුන්සඳ කියන එක ඇවිල්ලා තියෙනවා හරිද සාමාන්‍යයෙන් හඳපානේ තමයි ඉස්සර ගමේ ගොඩේ ඉන්න කපල් එහෙම පැනලා යන්නේ ඒ කියන්නේ ආදරය පිළිබඳ සංකේතයක් තමයි පුන්සඳ කියලා කියන්නේ ඒක ආගමික අර්ථයෙන් ගන්න පුළුවන් පෝයක් කියලා ප්‍රේමාන්විත අර්ථකින් ගන්න පුළුවන් වෙන එකක් හොඳේ පුන්සඳ රැට ඇවිදින් හේනේ කළුව බිඳ දැන් ගෑනු කෙනා හඳ දිහා බලාගෙන කල්පනා කරනවා රන් කෙඳි සේම රන්මන් නිරිඟු ඉඹිනවද ඔයා මේ මගේ අතින් අල්ලගෙන මාව පිරිමදිනවා වගේ මගේ රත්තරන් පාට මේ කෙඳි මගේ රෝම කූප මගේ අල්ලනවා වගේ ඉඹිනවා වගේ ඔයා මේ වෙලාවේ හේනට වෙලා රත්තරන් ඉරිඟු කරා ලිඹ ඉන්නවද හරිද දැන් එතකොට අපිට තේරෙනවා මේ අනිවාර්යයෙන්ම ඉරිඟු වෙන්නේ නැහැ නුවරඑළියේ හරිද ඇඹිලිපිටිය පැත්තේ හම්බන්තොට ඔය පැති වල නෙවෙන්නේ ඒවා එතකොට දැන් උන අපිට ප්‍රදේශයක් ටික ටික අහු වෙනවා මේ රන්වන් ඉරිඟු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදයි ගෙදර ඉඳ තුන්යම රාත්‍රියේ යාම තුනක් තියෙනව නේද පෙරයම අලුයම පෙරයම මැදියම අලුයම දැන් අපි මේ ඉන්නේ පෙරයමේ 12 පැන්න ගම යක්කු ගස් නගිනකොට මැදියම දෙකමාරෙන් තුනෙන් පස්සේ අතරම අලුයම හරිද දැන් සාමාන්‍යයෙන් නිවුස් එහෙම කියනකොට කියන්නේ මැදියමේ 4ට විතර කියලා අලුයම 4ට විතර තමයි අලුයම 4ට ධාවනී වුණු රුහුණු කුමාරී දුම්රිය එහෙමනේ කියන්නේ එතකොට කියනවා මේ තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ ඔයා හේනට වෙලා ඉන්නකොට මම රාත්‍රී යාම තුන මැහැරලා ඉන්නේ ඇහැරලා මම හීන දකිනවා තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවදෝ නිදි නැතිද රන් කඳ රත්තරන් කඳ සාමාන්‍යයෙන් ඒක ආදරණීය වචනයක් නෙනේද රන් කඳ තාම පැල් රකින්නවද ඔයා නිදාගන්නවත් නැතුව ඔයා මහන්සි වෙනවද ඔයා පැල් රකින්නවද කියලා අහනවා දැන් ඒක මේ යුවලගේ තියෙන ප්‍රශ්නේ අපිට අහුවෙන්නේ දෙවෙනි කෑල්ලේ කියනවා නිල්තරු රෑන ඉඟිමිගි පාන අහස යට පිල් කඩ උඩම ඇලවි ඉන්න හිතයි මට කියනවා මේ නිල් පාට තරු පිරලා තියෙනවා රාත්‍රී අහසේ නිල්තරු රෑන ඉඟිබිඟි පාන අහස යට ඒගොල්ලෝ මට ඇවිල්ලා ඔච්චම් කරනවා ඒ කියන්නේ මොකක්ද දන්නවද සාමාන්‍යයෙන් ආදරය කියන මාතෘකාව ඇතුලේ ගෑනු ළමයි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ ලිංගිකත්වය නෙවෙයි. ඒක පිරිමි ළමයි තේරුම් ගන්න ඕන එක. ආදරය කියන මාතෘකාව ඇතුලේ ගෑල් ළමයි මුලින්ම හොයන්නේ පෝෂණය සහ රැකවරණය කියන එක. ගෑල් ළමයි මාත් එක්ක එකක වෙයි. මේ දෙන්න ගෑල් ළමයි මාත් එක්ක එකක වෙයි. හරිද? ඒගොල්ලෝ මුලින්ම හොයන්නේ පෝෂණය රැකවරණය කියන එක. දැන් මේ ගෑනු කෙනාට පෝෂණය තියෙනවා රැකවරණය නෑ. ඇයි? තමන්ගේ ස්වාම පුරුෂයා පැල් රකින්න ගිහිල්ලා. එතකොට අහසේ ඉන්න තරු මෙයාට ඔච්චම් කරනවා. නිල් තරු රෑන ඉඟිමිඟි පාන ඇවිල්ලා බලන් ඉන්නවා මගේ දිහා මම තනියෙන් ඉන්නේ ඇයි කියලා. ඒ හින්දා මට ගේ ඇතුළට ගිහලා නිදා ගන්න හිතෙන්නෙත් නෑ. පිල් කඩ උඩම ඇලවි ඉන්න හිතයි මට. පිල කියලා කියන ඉස්සර ගෙවල ඉස්සරහ තියෙන කෑල්ලනේ ස්ටොප් වගේ කෑල්ලනේ. පිල් කඩ උඩම ඇලවි ඉන්න හිතයි මට.
මී අඹ කන්න ගිරවුණි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට. මේ මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට කියලා කියන්නේ මේ ගෙදර ඉස්සරහ තියෙන අඹ ගහක් ගැන එහෙම නෙවෙයි. මේතන තියෙන ව්‍යංග්‍යාර්ථය. කියනවා මේ මල් පිපුනාට මල් පිපිලා තියෙනවා මල පරාගණය වෙනවා මම වද කෙනෙක් නෙවෙයි හැබැයි තාමට දරුවෝ නෑ මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට කියනවා මේ සාමාන්‍යයෙන් ගිරව් කුරුල්ලෝ බට්ටිච්චෝ දෙමලිච්චෝ එනවනේ චූටි බබාලා බලන්න කියනවා මේ ඕගොල්ලෝ හෙටත් එහෙම එන්න එපා මෙහි බබාලා නෑ ඕගොල්ලන්ට බලන්න මොකද මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට මේ මල් පිපිලා තියෙන්නේ උනාට මේ තාම ගෙඩි නෑ මට බබාලා නෑ තාම කියලා කියනවා ඊට පස්සේ රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන රන්මල් යාන හීනෙන් දකින පින පමන තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන රන් කැටි පුතුට ඉඩමදිවාද මගේ අහන බරපතලයි තාම බරපතලයි රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන දැන් පොඩි ආගමික අර්ථයක් ගෙනවා රත්නශ්‍රී මේ සින්දුවට අපි දන්නවා මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගන්න කලින් සිදුහත් කුමාරයා මහා මායා දේවී හීනයක් දැක්කනේ නේ සුදු පාට ඇත් පැටි කැවිල්ලා තමන්ගේ යහන වටේ පැදකුණු කරලා කුස ඇතුළට ඇතුළු වෙනවා කියනවා මේ රන් කඳ සේම ඔයා වගේම පින්සර මාගේ ඇතු නිදන මේ රන්මල් යාන හීනෙන් දකින දින පමණ ඔයාත් එක්ක තව එක්කෙනෙකුත් මගේ ඇඳේ චූටි බබෙක් නිදාගෙන ඉන්න රත්තරන් මල් යහනාවක් මම අනන්තවත් හීනෙන් දකිනවා. සාමාන්‍යයෙන් මතක තියාගන්න මිනිසුන්ට හීනෙන් පේන්නේ තමන්ගේ හිතේ වැඩියෙන්ම කාවැදලා තියෙන දේවල්. හරිද? උදාහරණයක් මම සාමාන්‍යයෙන් ওই සයිකොලොජි පොත් කියලා තියෙනවා. ඒවැ කියනවා සාමාන්‍යයෙන් අපි ෆිල්ම් එකක් බැලුවොත් නිදා ගන්න කලින්. මොකද සාමාන්‍යයෙන් රෑ වෙන්න අපේ මේ මොලේ තියෙන මතකයන් ප්‍රමාණය දවසේ වෙච්ච මතකයන් ප්‍රමාණය අඩු වීගෙන යනවා. ඒ හැටි. හරිද? ඒ කියන්නේ රෑට පාඩම් කරන්න කියලා කියන්නේ රාට අනිත් දේවල් මතකට එන්නේ නැහැ. හරිද? මේ එතකොට අපි ෆිල්ම් එකක් බැලුවහම අපි හොල්මන් කතාවක් ඇහුවහම අපි හොල්මන් කතාවක් බැලුවහම මේ අපිට ඒක හීනෙන් පේන්න තියෙන ප්‍රමාණය වැඩි. අනිත් පැත්තට අපි නිදා ගන්නකොට හිතින් හිතන දේවල් ටිකක් අපිට හීනෙන් පේන්න තියෙන ප්‍රමාණය වැඩි. සහ මේ ඒ වගේ දේවල් ගිහිල්ලා මෙමරයිස් වෙන්නේ අපේ උඩු හිතේ නෙමෙයි යටි හිතේ. උඩු හිතේ නෙමෙයි පටස් කරලා නැති වෙනවා. යටි හිතට බැස්සොත් එහෙම ඒව නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියනවා රන්මල් යාන හේනෙන් දකින දින පමණ තුන්පත්‍රයන වේදෝ කොහොම අපද දෙන තුන්පත්‍රයන කියලා කියන අර අලින් ඉන්නේ නේද තුන්පත්‍රයන මහා ඇතයි ඇතින්නයි පැටියයි තුන්පත්‍රයන වේදෝ කොහොම අපද දෙන. ඉතින් අපි දෙන්න කොහොමද තුන්පත්‍රයනක් වෙන්නේ කියලා කල්පනා කරනවා. රන් කැටි පුතුට ඉඩමදිවාද මගේ අහනවා මේ මට අම්මා කෙනෙක් වෙන්න පිනක් නැද්ද මට එහෙම වාසනාවක් නැද්ද කියලා අහනවා. ඉතින් ওই විදිහේ ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් තමයි ඔය සින්දුව රචනා කරලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ. මම ටිකක් ඉක්මනින් තේරුම කියාගෙන ගියා හේතුව අපිට තව මේ පාඩම ඉවර කරන්න එහෙම තියෙනවානේ ඒ නිසා. රයිට් අපි යන් අපේ 7 වෙනි කවියට. සෝරි 7 කරා 8 වෙනි කවිය. නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල සුපුල් මල් යහන් ලිය මඩු ලිය ගෙපෙල එකල් කෙලන වන දෙව්ලිය දැක කොමල ලසල් රුකෙක සැතපෙව ලපලු සිහිලල කියනවා මේ නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල මේ කියනවා එන්න මෙහෙම එකක් නිමල් සඳ පහන් කියනවා නිමල් කියලා කියන්නේ පිරිසිදු. නිමල් කියලා කියන්නේ පිරිසිදු. හරිද? නිමල් සඳ පහන් මේ හඳ එළිය වැලි පිට වැටලා තියනවලු. හරිද? මේ වැලි තලාවට වැටලා තියනවලු පිරිසිදු හඳ එළිය. සුපුල් මල් යහන් හොඳින් පිපුණු මල් පිරුණු යහනාවක් ලියමඩු ලියගෙපෙළ මේ ලතා මණ්ඩපයක් වගේ මල් වලින් පිරිච්ච යහනාවකුත් තියෙනවලු. හරිද? එකල් කෙලන වන දෙව්ලිය දැක කොමල හරි කොමලෙන්
හරි ලාස්‍ය භවකින් යුතුව අර ගුත්තිල කාව්‍යෙ තිබේ හරි ලාස්‍ය භවකින් යුතුව මෙතන සෙල්ලම් කර කර ඉන්නවලු දිව්‍ය ලියෝ මේ සුරංගනාවියෝ කියනවා ලසල් රුකක සැතපෙව ලපලු සිහිලල කියනවා මේ වගේ මෙන්න මේ මෙහෙම වනදේවී දිව්‍යාංගනාව සෙල්ලම් කරමින් ඉන්න මල්වැල් ගිහිල්ලා සැරසුණු යහනාවක් වගේ තියෙන ලසල් රුකක ලසල් කියලා කියන්නේ පිරිසිදු කියන එක ලපටි කියන අදහස ගන්නත් පුළුවන් ලපටි සල් රුකක මේ මෙතන මොකක්ද ඒකට කියන්නේ සිසිලස දෙන ගසක සල් ගහක් එහෙම නෙවෙයි එහෙම ගලප ගන්න එපා ලසල් කියලා කියන්නේ පිරිසිදු නැත්තම් සිසිලසක් දෙන රුකක ගහක සැතපෙව ලපලු සිහිලල කියනවා ඔයාට හොඳින් සිහිල දෙන රුක්ෂයක ඔයා සැතපෙන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා හරි ලියමු තේරුම් මෙන්න මෙහෙම පිරිසිදු සඳ පහන් එළිය වැටුණු වැලිතලාවක් සමයනයි ඇන්මගේ වැලිතලාවක් ඇත ඒ වැලිතලාවේ නැත්නම් වැලිතලාවට ඉහලින් මල් යහනාවක් බඳු වෘක්ෂ ඇත එම වෘක්ෂවල සැතපී සිසිලස විඳින්න යැයි පවසයි right ලියන්න බෑ
හරි. එකත් ලියන්න නැති. අපි යනවා ඊළඟ කවියට. 9 වෙනි කවිය. මල්දම් සුවඳ දුම් සොඳ වරලසිනි කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරති පොකුණසිනි වල්ලම් බලම දැකයාගන් සහතොසිනි. මේ කවියට යන්න කලින් පළවෙනි කවියේ ඉඳන් 8 වෙනි කවිය දක්වා නැවත වතාවක් කියව ගන්න මම විනාඩි 3ක කාලයක් දෙනවා. එතනින් පස්සේ අපි මෙතන ඉඳන් ඉස්සරහට යමු. මම විනාඩි 3ක කාලයක් දෙනවා. අවසාන මිනිත්තුව
හරි. ඊළඟ එක. මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි කල්ගිම් නිවා සැනහෙන සිහි ලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරති පොකුණසිනි වල්ලම් බලම දැක යාගන් සහ තොසිනි කියනවා මෙහෙම එකක්. මල්දම් සුවඳ මල්දම් සුවඳ දුන් සොඳ වරලසිනි මේක හරියට කියන්න නිමං උමනාව නෙවෙයි කිව්ව එක. මල්දම් සුවඳ දුන් සොඳ වරලසිනි කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි කොල්ලම් ගසින් නිල් ඉවුරති පොකුණසිනි වල්ලම් බලම දැකයාගන් සහ තොසෙනි. ඒ කියන්නේ මොකක්ද දන්නවද? කියනවා මල්දම් සුවඳ දුන් සොඳ වරලසිනි සුවඳ දුම් අල්ලපු මල්දම් මල්වැල් වරලසේ ගොතාගෙන ඉන්නවලු. ඒගොල්ලෝ ඒ ගොතාගෙන ඉන්න කට්ටිය ගැල්ලමයිනේ කල්ගිම් ගිම්හාන කාලේ ග්‍රීෂ්ම කාලයේ නිවා සැනහෙනවලු සීතල ජලයේ ඉඳලා. කොල්ලම් ගසින් නිල් ඉවුරති පොකුණ සිනි මේ පොකුණ අසබඩ නිල්පාට ඉවුරක්ලු තියෙන්නේ හේතුව කොල්ලම් කියන ගස්වල හෙවනැල්ල නිසා. ඊට පස්සේ කියනවා ඒ කොල්ලම් ගස්වලින් හෙවන වෙච්ච නිල්පාට ඉවුරක් තියෙන පොකුණු තියෙන හරිය තියනවලු වල් අම්බලමක්. ඒ වල් අම්බලම දැක බලාගෙන සන්තෝෂයෙන් යන්න කියලා තමයි කියන්නේ. මට තේරෙන්නේ ඇයි වල් අම්බලමක් දිහා බලාගෙන සන්තෝෂයෙන් යන්න කිව්වේ කියලා. ඒක මම දන්නේ නැහැ. right. අපි ලියමු තේරුම. සුවඳ වත් මල්දම් සුවඳවත් මල්දම් වරලසේ ගොතා ග්‍රීෂ්ම ඍතුවේ ග්‍රීෂ්ම ඍතුව නිවා දැමීමට සිසිලස පිරුණු විලක ස්ත්‍රියෝ නාති එම විල අසල කොල්ලම් ගස්වලින් සෙවන වී ඇත. එම සෙවන ඇති වැලි තලාව අසබඩ වල් අම්බලමක් වල් අම්බලමක් ඇත. ඒ දෙස බලා සතුටින් ගමන් කරන්න. ඒ දෙස බලා සතුටින් ගමන් කරන්න. right. ලියා ගන්න.
හරි ලියන්න නැති ඔයගොල්ලෝ ඊළඟ කොටස කස්තුරි තිලක සැදි නලලත සුමටාන පුල් මහනෙල් මල් දම් හිස දවටාන සලෙලුන් යනන නිති කැර කෙලි කවටාන රෙවි මුදුනත වන මැදවදු සුමුටාන කියනවා කස්තුරි තිලක කස්තුරි කියලා කියන්නේ ඉන්දියාවේ තමයි ඔරිජිනල්ම කස්තුරි එක තියෙන්නේ කස්තුරි කියලා කියන්නේ මේ අර මුවන්ගෙන් ගන්න එකක් නේ එයා මිශ්‍ර කළ කහවටනේ කස්තුරි කහව ගෑල්ලමගේ මූණේ එහෙම ගන්න එතකොට මේ කියනවා මේ අතිශයෙන්ම මට සිලුටු වෙච්ච සුමටාන සුමටයි කියලා කියන්නේ මට සිලුටුනා කියන එකනේ කියනවා මේ මට සිලුටු වෙච්ච නලලක් තියනවලු ඒ නලලේ කස්තුරි ගානවලු කස්තුරි තිලක තියලා තියනවලු කියනවා පුල් මහනෙල් මල් දම් හොඳින් පිපුණු මහනෙල් මල් වලින් මල් දාම හදලා හිසේ දවටගෙන ඉන්නවලු සලෙලුන් යනෙන නිති කැරකෙලි කවටාන කියනවා මේ මොනාද කස්තුරි තිලක දවටගෙන නලල් වල ඊටාම සුමට නලල් වල පුල් මහනෙල් මල් දම් හිස දවටාන හිසේ මහනෙල් මල් දම් ගවටගෙන සලෙලුන් යනෙන සලෙලුන් කියලා කියන්නේ සල්ලාලයන්ට දැන් ඔය සලෙලුන් කියන වචනේ හරිද අපි දැන් කියනනේ මහා සල්ලාලයෙක් වගේ මිනිස්සෙක් කියලා කවුරු හරි කෙනෙක් තමන්ට සල්ලාලය කිව්වොත් එම thank you කියලා කියන්නේ. ඒ දන්නවද? සලෙලුන් කියන්නේ විනෝදකාමී පුද්ගලයන්ට. නැටුම් ගැයුම් වැයුම් කරන ශිල්පීන්ට. ඒගොල්ලෝ හරි ෆන් එකේ තමයි ත්‍රිල් එකේ ඉන්නේ, චිල් එකේ ඉන්නේ ඒගොල්ලෝ. හරිද? කියනවා සලෙලුන් යනින නිති කැරකෙලි කවටාන මේ විනෝදකාමී තරුණයන් එහෙට මෙහෙට යනකොට ඒගොල්ලන්ට උසුළු විසුළු කරගෙන යනවලු. කියනවා මේ සුමුටාන මේ මොකද්ද මේ කියන්නේ සුමුටාන කියන වනාන්තරයට දැන් මෙතන සුමටාන මෙතන සුමුටානනේ සුමටාන කියලා කියන්නේ සිනිඳු නලල් තලා කියන එක සිනිඳු නලල් තලා තියෙන ඒවැ කස්තුරි තිලක තියාගෙන ඉන්න හොඳින් පිපුණු මහනෙල් මල් දම් හිස දවටගෙන ඉන්න සලෙලුන් කියලා කියන්නේ සල්ලාලයන් විනෝදකාමී පුරුෂයන් මේගොල්ලෝ එහෙට මෙහෙට යනකොට විහිළු කර කර යන තියනවලු සුමුටාන කියලා කැලයක් ඒ සුමුටාන කියන කැලේට මොකද්ද කියන්නේ කොයිලාට ඇතුළු වෙන්න කියලාද කියන්නේ රෙවි මුදුනත ඉර නගින වෙලාවට ඇතුළු වෙන්න කියලා තමයි කියන්නේ. ඉර නගින වෙලාවට ඇතුළු වෙන්න කියලා තමයි අපිට මේකෙන් කියන්නේ. පැහැදිලිද? අපි ලියමු තේරුම මෙන්න මෙහෙම. මට විනාඩියක් දෙන්න ළමයි. හරි අපි ලියමු කස්තුරි තිලක සුමුදු නලල් තලාවේ තිලක නැත්නම් අපි කියමු ආලේප කරු කියලා ආලේප කෙරු හොඳින්
පිපුණු හොඳින් පිපුණු මහනෙල් මල් හිසේ දැවටු සල්ලාලයන් එවත් විනෝදකාමී තරුණයන් යන එන මග උසුළු විසුළු කරන රෙවි මුදුනත උසුළු විසුළු කරන සුමටාන නම් වනයට ඉර මුදුන් වන වෙලාවට ඇතුළු වන්න කියලා තමයි කියන්නේ. හරි ලියා ගන්න. මේක ලියා ගන්න. ඊට පස්සේ අපි අර කතුරුකාරක කර්මකාරක මම ආයි ටක් ගාලා මතක් කරගෙන යනවා. ඊට පස්සේ තමයි අපි දවස් අවසන් කරන්නේ. ඒ හින්දා තව කවි තුනක් අපිට ඉතුරු වෙනවා කොහොමත්. ඒ කවි තුන කරන්නේ විනාඩි 5ක්වත් යන්නේ නැහැ නේ. ලබන සතිය අලුත් පාඩම පටන් ගන්න කලින් ඒ කවි තුන කරලා අපි ඉවර කරමු. හරි ඉස්සෙල්ලා මේක ලියා ගන්නකෝ. හරි ඕක ලියන්න නැති. එහෙනම් ඔන්න අපිට මග විසිතුරු කියන පාඩමේ තව කවි තුනක් තියාගෙන අපි මේ පාඩමට පොඩ්ඩකට සමුදෙනවා. මම ටක් ගාලා වෙලාව 10:23යි විනාඩි 7ක් තියෙනවා. මම මේ විනාඩි 7 ඇතුලේ ටක් ගාලා කතුරුකාරක කර්මකාරක වාක්‍ය ගැන චුට්ටක් මතක් කරන්නම්. අර ගිය සතියේ ප්‍රශ්න කිහිපයක් වුණ නිසා. දැන් ඉස්සෙල්ලාම මම ගන්නවා වාක්‍යයක් මෙන්න මෙහෙම සරල වාක්‍යයක් මම ගන්නම්. විදුහල්පතිවරයා මා ඇමතු වේය. විදුහල්පතිවරයා මා ඇමතු වේය. මේක තමයි මගේ වාක්‍යය. හරිද? එතකොට පුතේ විදුහල්පතිවරයා මා ඇමතු වේය කිව්වහම දැන් අපි දන්නවා මම එදා කියලා දුන්නා අපි වාක්‍යයක ප්‍රධාන
අංග 4ක් දැනගෙන ඉන්න ඕනි. අංක 1 තමයි කතෘ කියලා කියන්නේ. අපි වාක්‍යයක දැනගෙන ඉන්න ඕනි පළවෙනි වාක්‍ය අංගය තමයි කතෘ. අංක 2 කර්මය. අංක 2 කර්මය. මම ටයිප් කරන්න නේද? මේ මම මවුස් එකෙන් ලියන එක එච්චර සෙට් වෙන්නේ නැහැ වැඩි. රයිට්. අංක 1 කතෘ. හරිද? අංක 2 කර්මය. හරිද? අංක 3 දැන් මම මේවා විස්තර කරන්න එහෙම යන්නේ නැහැ මම ඒවා කියලා දුන්නානේ. අංක 3 උක්තය. අංක 4 අනුක්තය. හරිද? එතකොට වාක්‍යයක මූලිකාංග 4ක් තියෙනවා ඔන්න ඔය විදිහට. මොනවද වාක්‍යයක මූලිකාංග 4? කතෘ, කර්මය, උක්තය සහ අනුක්තය. අපි බලමු මොනවද මේ තියෙන්නේ කියලා. හරිද? දැන් විදුහල්පතිවරයා මා ඇමතු වේ කියන වාක්‍ය ඇතුලේ ක්‍රියාව කරලා තියෙන්නේ කවුද? විදුහල්පතිවරයා. අපි දන්නවා යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරනවා නම් ඒ ක්‍රියාව කරන පදේ අපි හඳුන්වන්නේ කතෘ කියලා. එහෙනම් විදුහල්පතිවරයා තමයි මේ වාක්‍යේ කතෘ. හේතුව එයා තමයි ක්‍රියාව කරලා තියෙන්නේ. හරිද? මම මේ මතක් කිරීමක් කරන්නේ මේ පාඩමම උගන්වලා තියෙන්නේ. මේ වාක්‍යය ක්‍රියාව කරලා තියෙන්නේ විදුහල්පතිවරයා. යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ හඳුන්වන්නේ අපි කතෘ කියලා. එහෙනම් මේ වාක්‍යයේ කතෘ විදුහල්පතිවරයා. කර්මය කියන්නේ කතෘගේ ක්‍රියාවට ලක්වන පදය. එහෙනම් කර්මය කියන්නේ කතෘගේ ක්‍රියාවට ලක්වන පදේ නම් මේ වාක්‍යයේ කතෘ තමයි විදුහල්පතිවරයා. ක්‍රියාව තමයි ඇමතු වේ කියන එක. එහෙනම් විදුහල්පතිවරයාගේ ඇමතු වේ කියන ක්‍රියාවට ලක් වෙන්නේ කාවද? මා කියන පදය. එහෙනම් මා කියන්නේ මේ වාක්‍යයේ කවුද ළමයි? කර්මය. එයානේ ක්‍රියාවට ලක්ුණේ කතෘගේ ක්‍රියාවට ලක්ුණේ මා කියන පදය. දැන් දෙකක් හරි තව දෙකක් තියෙනවා. උක්තය සහ අනුක්තය. ළමයි මතක තියාගන්න යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදය අපි හඳුන්වනවා උක්තය කියලා. එහෙනම් මෙතන ඇමතු වේ කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ මා ගැනද විදුහල්පතිවරයා ගැනද? හරි සරලයි. විදුහල්පතිවරයා ගැන තමයි කියවෙන්නේ. ඇයි? ඇමතු වේ කියන ක්‍රියාව කරේ විදුහල්පතිවරයානේ. එහෙනම් එයා ගැන තමයි කියවෙන්නේ. එහෙනම් ඇමතු වේ කියලා කියන්නේ විදුහල්පතිවරයා ගැන නම් අවසාන ක්‍රියාවෙන් කියලා තියෙන විදුහල්පතිවරයා ගැන යා වාක්‍ය උක්තය වෙනවා. එහෙනම් එහෙම කියුනේ නැත්නම් මා කියන පදේ. එහෙනම් මා කියන්නේ වාක්‍යේ අනුක්තය. හරිද? දැන් ඕක අපි දන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත කතෘකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද? කතෘකාරක වාක්‍යයක් කියන්නේ ළමයි යම් කිසි වාක්‍යයක කතෘ උක්ත වී ඇතනම් එම වාක්‍ය කතෘකාරක වාක්‍යයක් වෙයි කියලා මම කියලා දුන්නේ. එහෙනම් මේ බලන්න මේ වාක්‍යයේ විදුහල්පතිවරයා කියලා කියන්නේ කතෘ. ඒ වගේම මේ වාක්‍යයේ විදුහල්පතිවරයා කියලා කියන්නේ උක්තය. එහෙනම් යම් කිසි වාක්‍යයක කතෘ සහ උක්තේ දෙකම එක පදයක් නම් අපි අන්න ඒවට කියනවා මොන කාරක වාක්‍ය කියලාද? කතෘකාරක වාක්‍ය කියලා. කතෘකාරක වාක්‍ය කියලා තමයි අපි ඒව හඳුන්වන්නේ. එහෙනම් මේ වාක්‍ය කතෘකාරක වාක්‍යයක්. දැන් ඊළඟට අපි ඉගෙන ගන්න ඕනි දේ මොකද්ද? කතෘකාරක වාක්‍යයක් කොහොමද කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන්න කියලා. කතෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් බවට පත් කරන ප්‍රධාන පියවර 4ක් තියෙනවා. මම ටක් ගාලා දාන්නම්. අංක 1 උක්ත වී ඇති කතෘ අනුක්ත කරන්න. උක්ත වී ඇති කතෘ අනුක්ත කරන්න. ඕක තමයි පළවෙනි පියවර. හරිනේ. අංක 2 අනුක්ත නෑ දෙවෙනි එක විසින් නිපාතය යොදන්න. විසින් නිපාතය යොදන්න. හරිද? අංක 3 අනුක්ත වී ඇති කර්මය උක්ත කරන්න. අනුක්ත වී ඇති කර්මය උක්ත කරන්න. හරිද? අනුක්ත වී ඇති කර්මය උක්ත කරන්න. 4
උක්ත වූ කර්මයට අනුව සහ දී ඇති මුල් වාක්‍යයේ කාලයට අනුව ලද ලබ ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තබන්න. මෙතනදී මම කියලා දුන්න පොඩි කාරණාවක්. අයියෝ පැනනල් වල පොඩ්ඩකින් මම එකයි දාන්න. මං ආයි දන්නම් මම ඉන්න 4 ආඛ්‍යාත තියෙන්නේ කොහොමද? උක්ත වුණු කර්මයට අනුව සහ දී ඇති මුල් වාක්‍යයේ කාලයට අනුව ලද ලබ ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තබන්න. උක්ත වුණු කර්මයට අනුව සහ දී ඇති මුල් වාක්‍යයේ කාලයට අනුව ලද ලබ ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තබන්න. දැන් ඔන්න බලන්න මම ගන්නවා වාක්‍යයක් මෙන්න මෙහෙම. අපි අර කලින් වාක්‍යෙම ගමුකෝ. මොකද මගේ විදුහල්පතිවරයා මා ඇමතුවේ දැන් ඔන්න බලන්න. විදුහල්පතිවරයා මා ඇමතුවේ. එතකොට විදුහල්පතිවරයා මා ඇමතුවේ කිව්වහම හරිද? ඉස්සෙල්ලාම දැන් අපි හොඳටම දන්නවා මේ වාක්‍යය ඇවිල්ලා කර්තෘකාරක වාක්‍යයක්. හේතුව කර්තෘම තමයි උක්ත වෙලා තියෙන්නේ. දැන් අපිට කරන්න කියන්නේ මොකද්ද? මේ කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍යයක් බවට හරවන එකනේ. කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍යයක් බවට හරවන්නේ කොහොමද? දැන් උන් අපිට පියවර ටිකක් දීලා තිනවා. අපි මේ පියවර වලට අනුව අපි මේ වැඩේ කරලා බලමු. හරිද? පළවෙනි එක. උක්ත වී ඇති කර්තෘ අනුක්ත කරන්නලු. එතකොට උක්ත වී ඇති කර්තෘ අනුක්ත කරන්න කියලා කියන්නේ මෙතන විදුහල්පතිවරයා කියන නියමාර්ථ පදයක් නේ. මම ගිය සතියේ කියලා දුන්න නියමාර්ථ පදවල උක්තය අනුක්තය දෙකම එකයි කියලා. එහෙනම් විදුහල්පතිවරයාම තමයි. විදුහල්පතිවරයා. හරිනේ. ඊට පස්සේ අපි දානවා මොන නිපාතයේද? විසින්. විදුහල්පතිවරයා විසින්. ඔන්න දැන් පියවර දෙකක් හරි. තුන්වෙනි එක. අනුක්ත වී ඇති කර්මය උක්ත කරන්නලු. කර්මය කවුද? මා. එයා අනුක්තයක් වෙලා ඉන්නේ. අපි යව උක්ත කරන්න ඕනේ. විදුහල්පතිවරයා විසින් මම. විදුහල්පතිවරයා විසින් මම. හතරවෙනි පියවර උක්ත වුණු කර්මයට අනුව සහ දී ඇති මුල් වාක්‍යයේ කාලයට අනුව ලද නෙවෙයි ලද වෙන්න ඕනේ. ලද ලබ ධාතු භාවිතයෙන් ආඛ්‍යාතය තබන්නලු. මේ බලන්නකෝ. උක්ත වුණු කර්මයට අනුව උක්ත වෙච්ච කර්මය කවුද? මම. එයාට අනුව සහ දී ඇති වාක්‍යයේ කාලයට අනුව දී ඇති මුල් වාක්‍යයේ කාලය මේක අතීත කාල වාක්‍යයක්. එහෙනම් අපි තියන්න ඕනේ ලද ධාතුවෙන් තමයි ආඛ්‍යාතය. මම එකත් බෝඩ් එකේ දාන්නම් චුට්ටකින්. එහෙනම් ලද ධාතුවෙන් ආඛ්‍යාතය තියන්න ඕනේ. අපි ආඛ්‍යාතය මෙන්න මෙහෙම. විදුහල්පතිවරයා විසින් මම අමතන ලදී කියන්න පුළුවන්. ඇම තුනෙමි කියන්න පුළුවන්. එහෙම නැත්තම් ඇමතෙන ලද්දෙමි කියන්නත් පුළුවන්. ඉතින් එච්චර එහා යන්න ඕනේ නැහැ. අමතන ලදී කියලා දැම්ම නම් ආඛ්‍යාතය ඉවරයි. මම මේ ටික මම කරන්න නැත්නම් ඔයගලන්ට පැටලෙනවා. හරි? අමතන ලදී. විදුහල්පතිවරයා විසින් මම අමතන ලදී. හරිද? දැන් මොකද සර් අර ලද ලබ සීන් එක මොකද අපිට පොඩ්ඩක් ඒක තේරුම් කරලා දෙන්න නේද? පොඩ්ඩක් ඉන්නකෝ. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? හිතන්න අපිට දීලා තියෙන මුල් වාක්‍ය අතීත කාලයි නම්. හරිද? අපිට දීලා තියෙන මුල් වාක්‍ය අතීත කාලයි නම් අපි ආඛ්‍යාතයේ තියන්නේ ලද ධාතුවෙන්. හරිද? අපිට දීලා තියෙන මුල් වාක්‍ය වර්තමාන කාලයි නම් හෝ අනාගත කාලයි නම්. හරිද? අපිට දීලා තියෙන මුල් වාක්‍ය
වර්තමාන කාලයි නම් හෝ අනාගත කාලයි නම් අපි ආඛ්‍යාතේ තියන්නේ මොන ධාතුව දාලාද ළමයි? ලබ ධාතුව දාලා. අපිට දීලා තියෙන වාක්‍ය අතීත කාලය නම් අපි ආඛ්‍යාතේ තියෙන ලද ධාතුව දාලා. අපිට දීලා තියෙන වාක්‍ය වර්තමාන කාලයි නම් හෝ අනාගත කාලය නම් අපි ආඛ්‍යාතේ තියන්නේ ලබ ධාතුව දාලා. ඉතින් මේ දීලා තියෙන වාක්‍ය අතීත කාලේ නිසා අපි ලද ධාතුවෙන් තමයි ආඛ්‍යාතේ තිබ්බේ. මම තව එකක් කියන්න. මේ බලන්න. තව වාක්‍යයක්. එතනින් පස්සේ අපි අවසන් කරමු. හරි. මේ බලන්න. ඔන්න මම ගන්නවා වාක්‍යයක්. මොකද අපි ගන්නේ? රාහුල හිමි සැලලිහිණිය රචනා කළහ. රාහුල හිමියෝ කියලා ගමු මෙතන. ගෞරවාර්ථ ප්‍රත්‍යක් වෙන්න. රාහුල හිමියෝ සැලලිහිණිය රචනා කළහ. රයිට්. දැන් අපි දන්නවා මේ දීලා තියෙන වාක්‍ය on the spot මොකද්ද? කර්තෘකාරක වාක්‍යයක්. අපිට මේක කර්මකාරක වාක්‍යයක් බවට පරිවර්තනය කරන්න සිද්ධ වෙනවා. අපි පරිවර්තනය කරමු. පළවෙනි එක. උක්ත වී ඇති කර්තෘ අනුක්ත කරන්නලු. අනුක්ත කරන්න එන. රාහුල හිමියෝ කියනකොට රාහුල හිමි යන් වෙන්න ඕනේ. හරිද? රාහුල හිමියන් ඊට පස්සේ විසින් ඔන්න දෙවෙනි පියවරත් හරි. තුන්වෙනි එක අනුක්ත වී ඇති කර්මය උක්ත කරන්නලු. රාහුල හිමියන් විසින් සැලලිහිණි. ඉතින් එයා එහෙම්ම තමයි තියන්න වෙන්නේ. හේතුව එයා අප්‍රාණවාචී පදයක්, නපුංසකලිංග පදයක්. රාහුල හිමියන් විසින් සැලලිහිණිය. දැන් දීලා තියෙන වාක්‍ය අතීත කාලයනේ. දීලා තියෙන වාක්‍ය අතීත කාලය නම් අපි දාන්නේ ලද ධාතුවෙන් ආඛ්‍යාතේ කාට අනුවද? උක්ත වෙච්ච කර්මයට අනුව. උක්ත උනේ සැලලිහිණිය කියන පදය. එහෙනම් අපි යටන වාක්‍යයද තියෙමු. රාහුල හිමියන් විසින් සැලලිහිණිය රචනා කරන ලදී. රාහුල හිමියන් විසින් සැලලිහිණිය රචනා කරන ලදී. රයිට්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම මිනිත්තුවක් දෙන්න ලියා ගන්න. ඊට පස්සේ අපි දවස අවසන් කරලා දාමු. ටක් ගාලා ලියා ගන්න. හරි. ලියා ගන්න නැති ළමයි ඔයගොල්ලෝ මේකේ මොකද මේකේ කලින් පාඩුණු රෙකෝඩින්ග්ස් තියෙනවනේ. ඒ හින්දා අපි අද දවසේ ඉන්න ළමයි මේ විදිහට අපි අවසන් කරගමු. මිනිත්තුවක් අපි කතා කරලා දවස අවසන් කරලා දාමු. හොඳයි එහෙනම් ওই විදිහට අපේ පරණ නිබන්ධයේ වැඩ කටයුතුත් අපි අවසන් කරගන්නවා. හැබැයි මේකේ තව කවි තුනක් ඉතුරුලා තියෙනවා. ඒ කවි තුන ලබන සතියේ අපි සාකච්ඡා කරනවා. නැවත වතාවක් අපි හම්බ වෙන්නේ ඉරිදා. ඒ තමයි ව්‍යාකරණ සම්මන්ත්‍රණයේ තියෙන දවසේ. සිකුරාදා හැන්දෑ වෙනකොට පේපර් ක්ලාස් එකේ ඊළඟ පේපර් එකත් මම ගෲප් එකට දානවා. එතකොට මේ විදිහට අපේ වැඩ ටික දිගටම යනවා. ටියුට්ස් ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් එහෙම ආයතනෙට ගිහිල්ලා ටියුට් එක ගන්න. ඔය විදිහට අපි වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න ළමයි. මට ටිකක් අද වෙහෙසයි. මම අද පාන්දර නැගිටින්න හින්දා මේ හෙටත් මම ආයි පාරක් කොළඹ යන්න ඕනේ. ඒ හින්දා මමත් අද ටිකක් කලින් නිදා ගන්නවා. ඔව් එහෙනම් මම හිතනවා අද හැමෝටම පාඩම තේරෙන්නේ නැති කියලා. අපි ආයි පාරක් ඉරිදා හම්බෙමු. රෙකෝඩින්ග්ස් පාඩමේ එහෙම ඉස්සුනා නම් එහෙම රෙකෝඩින්ග්ස් ටික අනිවාර්යෙන් බලන්න. ටියුට් ගත්තේ නැති කවුරු හරි ඉන්නවා එහෙම දැන් ආයතනෙට ගිහලා ටියුට් ගන්න පුළුවන්. දැන් කෙනෙක්ට මේ දැන් නෙවෙයි. මේ දවස්වල ගිහලා ටියුට්ස් ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අද සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. අපි ඉරිදා හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ගලටලා ඉන්න හැමෝටම තිරුවන් සරණයි. ආයුබෝවන් සුබ රාත්‍රියක්.